ඔව් මොනවද අභ්‍යන්තර ලක්ෂණ කියලා අපි සලකන්නේ පෝෂක පදාර්ථ ප්‍රමාණය ගන්න පුළුවන් පුතේ. හරි. ඒ යම් කිසි ආහාරයක තිබිය යුතු පෝෂක පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය නැත්නම් අපි කියන එක තත්ත්වයෙන් උසස් ආහාරයක් නෙවෙයි කියලා. ඊළඟට අහිතකර රසායනික ද්‍රව්‍ය විශේෂයෙන් පුතේ පලිබෝධනාශක අවශේෂ. අපි නොයෙකුත් පලිබෝධනාශක කුෂ කර්මාන්තයේදී යොදනවනේ. නේද? ඒ පලිබෝධනාශක අවශේෂ තියෙන්න පුළුවන් ආහාරය තුල. ඒක අභ්‍යන්තර සාධකයක්, අභ්‍යන්තර ලක්ෂණයක්. ඊළඟට අහිතකර ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් පුතේ ආහාරය තුල වර්ධනය වෙලා. ඊට අමතරව වෙනත් ද්‍රව්‍ය විදිහට අපි සලකන විශේෂයෙන් සතුන්ගේ මල ද්‍රව්‍ය වගේ දේවල්, ගල් වැලි වගේ දේවල්, ඒවත් අපි ගන්නෙ අභ්‍යන්තර ලක්ෂණ විදිහට. පැහැදිලි නේද? එතකොට ඒ අපි කතා කළේ ආහාරයක ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණකට ආකාර දෙකයි පුතේ. බාහිර ලක්ෂණ සහ අභ්‍යන්තර ලක්ෂණ විදියට. තේරුණා නේද? right. ඊළඟට ආහාරවල තත්ත්වය පාලනය කිරීමේ වැදගත්කම කියලා මාතෘකාවක් දීලා ඇති. බලන්න මේකේ පුතේ පළවෙනි වැදගත්කම දීලා තියෙනවා මම ඔයාලට. નિયમિત පෝෂ්‍ය ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරය පාරිභෝගිකයාට ලැබේ. තේරෙනවනේ නේද? අපි මේ විදිහට ආහාරයක පුතේ ආහාර නිෂ්පාදකය විදිහට ආහාරයක තත්ත්වය පාලනය කිරීම තුළින් අපිට හැකියාව ලැබෙනවා පුතේ මේ નિયમિત පෝෂණ ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරය. ඔය දෙකම වැදගත් නේද? පෝෂණ ගුණය වගේම නේද? අපිට ඒ ආහාරයෙන් කිසියම්ම හෝ හානියක් නොවෙන්න අපි වග බලා ගන්න ඕන. එහෙනම් අපි කියනවා පුතේ નિયમિત පෝෂණ ගුණයේ සහිත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරය පාරිභෝගිකයාට ලැබෙනවා. එක වාසියක්. ඊළඟ පාරිභෝගික විශ්වාසය තහවුරු වෙනවා. හරි. මේ වෙළඳපොලේ තියෙන ආහාර පිළිබඳව පාරිභෝගිකයාගේ විශ්වාසයක් නැති වුණොත් පාරිභෝගිකයා මේව මිලදී ගන්නෙ නැහැ. හරි. එතකොට මේ ආහාර නිෂ්පාදනයේදී තත්ත්ව පාලනයක් සිද්ධ වෙනවා කියන එක පාරිභෝගිකයා දන්න නිසා. හරි. පාරිභෝගිකයාට මේ ආහාර පිළිබඳව විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට කතා කරනවා මේ විදිහට තත්ත්ව පාලනය කරලා නිෂ්පාදනය කරන ආහාර වලට පුතේ අපි ප්‍රමිති සහතික නිකුත් කරනවා. උදාහරණයක් විදිහට SLS ප්‍රමිතිය දෙනවනේ නේද? ඉතින් මේ විදිහට ප්‍රමිති සහතික නිකුත් කිරීමෙන් තවදුරටත් මේ විශ්වාසය අපි කියනවා වැඩි වීමක් වෙනවා. SLS විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ පිළිගන්න ප්‍රමිති සහතිකක් දෙන්න පුළුවන් අපිට. ISO වගේ. ඒතර තවත් අපේ රටේ විතරක් නෙමෙයි පුතේ. හරි. පිටරට ඉන්න මිනිස්සුන්ට පවා අපේ ආහාර ගැන ඒතර විශ්වාසයක් ගොඩ නැගෙනවා. හැබැයි අපි මේ ප්‍රමිති සහතික ගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම හොඳ තත්ත්ව පාලනයක් අපේ ආහාර නිෂ්පාදනය තුල අපි පවත්වා ගත යුතුයි. නැත්නම් අපිට ප්‍රමිති සහතික වලට යන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න දෙවෙනි එක කියනවා පුතේ අපි පාරිභෝගික විශ්වාසය තහවුරු වෙනවා කියලා. ඊළඟට තුන්වෙනි එක බලන්න මොකද්ද තුන්වෙනි එක කියන්නේ? ආහාර නිෂ්පාදනයක තිබිය හැකි ශුද්ධ ජීවි රසායනික හා භෞතික අවදානම් අවස්ථා අවම වීම. මම ඔයාලට කියන්නේ නැති ආහාරයකට සිදුවිය හැකි අවදානම් අවස්ථා නැත්තම් එකතු වෙන්න පුළුවන් අපද්‍රව්‍ය ආකාර 3ක් තියෙනවා. පුතේ නැත්තම් උපද්‍රව ආකාර 4ක් තියෙනවා. මොනවද මේ උපද්‍රව ආකාර 4? එකක් අපි කියනවා භෞතික අනතුරු නැත්තම් භෞතික උපද්‍රව තියෙනවා. ඊළඟට මම කිව්වා ඔයාලට රසායනික උපද්‍රව තියෙනවා. ඊළඟට ජෛවීය උපද්‍රව තියෙනවා. ඊට අමතරව විකිරණශීලී උපද්‍රව තියෙනවා. එතකොට මේ ආහාර තත්ත්ව පාලනයේ තුලින් දරුවනේ අපි කියනවා ඔය කියන කිසිදු ආකාරයේ අපද්‍රව්‍යයක් කිසිදු ආකාරයේ උපද්‍රවයක් ආහාරයට එකතු වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක එකතු වීමට තියෙන හැකියාව අපි පුළුවන් තරම් මොකද කරලා තියෙන්නේ? අඩු කරලා තියෙනවා කියලා කියනවා. ඔන්න තව වාසියක්. ඊළඟට කියනවා උදාහරණයකුත් දෙලා තියෙනවා. බලන්නකෝ යෝගඩ් මේක. ඇත්තටම ඔය කතන්දරේ මෙහෙමයි. SLS ප්‍රමිතිය තියෙනවා නම් හරි කියන්නේ අපි යෝගට් එකකද හිතන්නකෝ අපේ මෙතන කවුරු හරි ළමයෙක් පුතේ අනාගතයේදී ඔයාලා නේද අනාගතයේදී අපි හිතමුකෝ ඔයාලා යෝගට් හදනවා කියලා කවුරු හරි ව්‍යාපාරයක් විදියට හරි ඔයාලා ව්‍යාපාරයක් විදියට යෝගට් හදනවා දැන් මේ ඔයාලගේ යෝගට් එකට ඔයාලට SLS ප්‍රමිතිය අරගන්න අවශ්‍යයි හරි ඔයාලට මේ යෝගට් එකට මොන ප්‍රමිතියද අරගන්න අවශ්‍ය SLS ප්‍රමිතිය අරගන්න අවශ්‍යයි හරිද එතකොට ඔයාලා මේ SLS ප්‍රමිතිය ගන්නවා නම් ගන්න ඕන නම් ඔයාලට ඔයාලා සම්පූර්ණ කළ යුතු නිර්ණායක තියෙනවා අපිට
ඒම නිකන් මේ මොකක් හරි යෝගට් එකක් හදලා SLS ප්‍රමිතිය දෙන්න කිව්වට දෙන්නේ නැහැ. හරි යාළුවා ඔයාලගේ යෝගට් නියටි අරගෙන මොකද කරන්නේ? පරීක්ෂා කරනවා පොතේ. ඒ පරීක්ෂා කරන එක දෙයක් තමයි මේ E. coli බැක්ටීරියා ප්‍රමාණය බලනවා. මොකද්ද බලන්නේ? E. coli බැක්ටීරියා ප්‍රමාණය. හරි? E. coli බැක්ටීරියා ප්‍රමාණය බලනවා. අපි සාමාන්‍යයෙන් කියනවා පුතේ මේ E. coli බැක්ටීරියා ප්‍රමාණය යෝගට් ග්‍රෑම් 1ක හරි යෝගට් ග්‍රෑම් 1ක් අරගෙන පරීක්ෂා කරපුවාම මේ E. coli බැක්ටීරියා ප්‍රමාණය කොලනි එකකට වඩා අඩු වෙන්න ඕන කියලා අපි කියනවා. හරි කොලනි එකකට වඩා අඩු වෙන්න ඕන. බැරි වෙලාවත් කොලනි එකකට වඩා වැඩි නම් ඔයාලගේ යෝගට් එකේ තියෙන ඉන්න E. coli බැක්ටීරියා ප්‍රමාණය ඔයාලට හම්බ වෙන්නේ නැහැ පොතේ SLS ප්‍රමිතිය. ඔයාලට සිද්ධ වෙනවා ආයේ ඔයාලගේ ආහාරයට වඩා ප්‍රමිතියෙන් ඊට වඩා ආරක්ෂිතව හදන්න. ඒකක් විතරයි. ඒ වගේ අපිට නොයෙකුත් නිර්ණායක මෙතනදී හඳුන්වලා දෙලා තියෙනවා. ඒ නිර්ණායක ඔස්සේ අපි ආහාර නිෂ්පාදනය කරන්න ඕන. හරි. එම නිෂ්පාදනය කළොත් තමයි අපිට SLS ප්‍රමිතියකට වගේ යන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? right. ඒක තමයි එතකොට ඔය තුන්වෙනි එකේ කියන්නපත්. හතරවෙනි එක කියන ආහාර දූෂණය අවම වීම. විශේෂයෙන්ම මේ මෑත කාලයේ මේ වර්තමාන වෙනකොට මේ මිනිස්සු නොයෙකුත් දේවල් ආහාර වලට කරනවා පොතේ. අපි ඒකට කියන අපමිශ්‍රණය කියලා. හරි? ඒකට මොකක් කියලාද අපි කියන්නේ? අපමිශ්‍රණය කියලා කියනවා. හරි? අපමිශ්‍රණය. මොකද්ද මේ අපමිශ්‍රණය කියන්නේ? හරි අපි කියනවා මේ ලාභ පරමාර්ථ කරගෙන ආහාර බාල කිරීම. සරලව කිව්වොත් අපි කියන අපමිශ්‍රණය කියලා. පොතේ ලාභ අපේක්ෂාවෙන් ආහාරය බාල කරනවා. උදාහරණයක් විදිහට ගම්මිරිස් කිලෝ එකක් අරගෙන ග්‍රෑම් 100ක් විතර දානවා ගස් ලැබුවට. පැහැදිලිද? ගම්මිරිස් කිලෝ එකක් විතර අරගෙන ඒකට දානවා මොනවද? ග්‍රෑම් 100ක් විතර ගස් ලැබුවට. දාලා කලවම් කරලා විකුණනවා. හොයන්නත් බෑනේ. ගස් ලැබුවටම නෙමෙයි සම්පූර්ණයෙන්. එහෙම බෑ මිනිස්සු ඒක අඳුනගනි. ගම්මිරිස් කිලෝ එකකට විතර ගම්මිරිස් ගස් ලැබු ග්‍රෑම් 100ක් විතර එකතු වෙනවා. හරි ඒතර හැම ගම්මිරිස් කිලෝ එකක් විකුණනකොටම ග්‍රෑම් 100ක අමතර වාසියක් අත් වෙනවා. ඒතර ඒක අපි කියන මේ ආහාර දූෂණය කියලා. දැන් ඒක ගතකින් එක අපිට අහිතකර නේ අපිට ආර්ථික වශයෙන් අලාභයක් විතරයි වෙන්නේ. අහිතකර පැත්තෙත් තියෙනවා. මොනවද අහිතකර පැත්තේ? දැන් ඔය කිරිවලට මෙලමයින් වගේ දේවල් එකතු කරනවා පොත්. කිරිවලට මෙලමයින් එකතු කරනවා. හරි ඒක අහිතකරයි. මෙලමයින් කියලා කියන්නේ පිළිකාකාරකයක්. ඒතර ආහාරයේ දූෂණය වෙලා තියෙන්නේ. ඊළඟට ඔය රතු කැකුළු වලට නොයෙකුත් කියන්නේ රතු පාට වැඩි කරලා පෙන්නන ඩයි වර්ග එකතු කරනවා. හරි රතු කැකුළු හාල් වලට ඩයි එකතු කරලා මේ රතු පාට වැඩි කරනවා. ඒතර මේ ඩයි වර්ග අපේ ශරීරයට හිතකර නෑ. ඒතර මෙන්න මේක තමයි පුතේ මේ ආහාර අපමිශ්‍රණයක් කියන්නේ සහ ඒක අපි ආහාර දූෂණයක් විදිහට උතර සලකනවා. හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතේ කොලනි එකක් කියන්නේ මොකක්ද කියලා. ඔව් දැන් බැක්ටීරියා ගත්තාම පුතේ මේ අපිට තනියම මෙයාලා ගණන් කරන්න බෑනේ. නේද? තනි බැක්ටීරියාවක් අපිට ගණන් කරන්න බෑ. ඒතකොට අපි මේ කෘත්‍රිම මාධ්‍යයක අද හිතන්න මේ පෙට්‍රදේශයක් උඩින් බලපුවම පේන විදිය. මේ වගේ පෙට්‍රදේශයක අපි හරි මේ වගේ පෙට්‍රදේශයක අපි බැක්ටීරියා කියන්නේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් මේකට එකතු කරලා දාලා මේකේ බැක්ටීරියා අපි වගා කරනවා කියලා කියන ඒක වෙනම කොටසක් තියෙනවා. ඒක ඔයාලගේ සිලබස් එක තුල අපිට කතා කරන්න නැහැ. හරි ඒතර අපි කරන්නේ දැන් ඔය යෝගට් ටිකක් ඒ කියන්නේ යෝගට් ග්‍රෑම් එකක් විතර අරගෙන ඒක මේක ඇතුලේ සම්පූර්ණයෙන් අපි ආමුකූලනය කිරීමක්. ඒ කියන්නේ අර ඉන්දි කටු තියෙනවනේ නීඩල්ස් තියෙනවනේ නීඩල්ස් අරගෙන මේක පුරාම එහෙම ආමුකූලනය කිරීම කරනවා. එහෙම කළාම පුතේ ඒක ඇතුලේ ඉන්නවනම් E. coli බැක්ටීරියාව හරි ඒ E. coli බැක්ටීරියාව මේක ඇතුලේ දැන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට මෙන්න මේ විදිහට ඝනාවාසයක් විදිහට තමයි ඉන්නේ. ඔය කොලනි එකක් කියලා කියන්නේ ඝනාවාසයක්. හරි? ඔය වගේ ඝනාවාසයක් විදිහට තමයි ඉන්නේ. ඒතර මේක තමයි අපි කොලනි එකක් කියලා කියන්නේ.
එහෙම තමයි අපි ගණන් කරන්නේ. හරි එහෙම නැත්නම් අපිට මෙයා බැක්ටීරියාවක් බැක්ටීරියා 1යි 2යි එහෙම ගණන් කරන්න බෑ පුතේ. තේරුණාද? එතන මෙන්න මේ වගේ එකක් අපි කියනවා කොලනි එකක් ඝනාවාසයක්. එතන මේවා එකකට වඩා වැඩිපුර තියෙන්න බෑ. එහෙම වුණොත් ඒක තත්වයෙන් බාල ආහාරයක්. මම කියන්නේ ඒක තත්වයෙන් බාල යෝගට් එකක් ඒක. දැන් අදට මේ විදිහටම අපි ඒක පරීක්ෂා කරන්නේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක අපි ඒ බැක්ටීරියා වගා කිරීමක් තමයි කරන්නේ. යෝගට් අරගෙන යෝගට් වගා කිරීමක් යෝගට් වගා කරන්නේ යෝගට් එකෙන් අපි ඒ මාධ්‍ය ආමුකූලනය කරලා බැක්ටීරියා කොච්චරක් බැක්ටීරියා ඝනාවස කොච්චරක් ඇති වෙනවද කියන එක තමයි පරීක්ෂා කරන්නේ. දල අදහසක් තියාගන්න මේ වගේ එකක් හරි කොලනි එකක් කියන්නේ ඝනාවාසයක් කියන්නේ. ඒත් ඝනාවාස විදිහ තමයි එන්න තව එකක් මෙහෙම තේන්නත් පුළුවන් සමහර විට. ඒ වගේ තව වර්ධනය වෙන්නත් පුළුවන්. එතන මේක තව කොලනි එකක්. තේරුණාද? මේක තව කොලනි එකක්. ඒතර කොලනි දෙකයි. දැන් බැලලා මෙහෙම වුණොත් මේ යෝගට් එක තත්වෙන් බාලයි. ඒ බැක්ටීරියා කොලනි එකකට වඩා E. coli බැක්ටීරියා කොලනි එකකට වඩා තියෙනවා. තේරුණා නේද? හරි. ඒතර ආහාර දූෂණය ගැන මම කිව්වේ ඒක පැහැදිලින ඊළඟට පස්වෙනි එක දීලා තියෙනවා පුතේ. බලන්න ඔයාලගේ ටියුට් එකේ මේ ටික දීලා ඇති නේද? ඔව් දීලා තියෙනනේ පහ මොකද්ද දීලා තියෙන්නේ? ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාර වලට අහිතකර ද්‍රව්‍ය එක්වීම වැළැක්වීම. හරි දැන් විශේෂයෙන් මේ ආහාර තත්ත්ව පාලනයේදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන දෙයක් තමයි පුතේ මේ සේවක අපි ඒකට කියනවා සේවක ස්වස්ථතාව. මොකද්ද වචනය? සේවක ස්වස්ථතාව. හරි මොකද්ද වචනය? ස්වස්ථතාව. අහලා ඇති නේද මේ දවස්වල වචනේ කතා වෙනවා. හරි. ඒතර සේවක ස්වස්ථතාව කියන්නේ පුතේ පිරිසුදු බව. හරි සේවකයන්ගේ පිරිසුදු බව. ඒ කියන්නේ හොඳට නාලා පිරිසිදු වෙලා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට එන්න ඕන. නේ ඊට පස්සේ නියපොතු දික් කරලා ඉන්න බෑ. නියපොතු කපලා පිරිසිදුව ඉන්න ඕන. නේ හෙම්බිරිස්සාව හොටු සූරන කැහි තියන අය නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ නෑ. එයාලට නිමාඩු දීලා ගෙදර ඉඳලා හොඳ වෙලා එන්න කියලා කියනවා. තුවාල තියන අය එහෙම ගන්නෙ නෑ නේද? අපේ තුවාල තියාගෙන එහෙම ගන්නෙ නෑ. ඒකට අපි කියන අපතේ සේවක ස්වස්ථතාව කියලා. මේ සේවක ස්වස්ථතාව කියන එක අතිශය වැදගත් ආහාර නිෂ්පාදනයේදී. මොකද මේ සේවකයෝ හරහා නොයෙකුත් අපද්‍රව්‍ය අපේ ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ. මේ තත්ත්ව පාලනය තුළින් අපි හැම දෙයක්ම අහුරනවා. ඒ හැම දෙයක්ම නතර කරනවා පුතේ. මම ඒක උදාහරණයක් විතරයි කිව්වේ. ඊට අමතරව යන්ත්‍ර සූත්‍ර හරහා එන්න පුළුවන්. හරි. අමුද්‍රව්‍ය හරහා එන්න පුළුවන්. හරි. ඒත් අපි හැම දෙයක්ම මෙතනදී පාලනය කිරීමක් කරනවා කියනවා. ඒ නිසා කිසිම විදිහකින් මේ ආහාරයට බාහිරින් අපද්‍රව්‍ය බාහිරින් අහිතකර දේවල් එක්වීමට තියෙන හැකියාව අපි කියනවා අඩු කිරීමක් වෙනවා. ඒකත් එතකොට මේ ආහාර තත්ත්ව පාලනයේ වාසියක් කියලා අපි කියනවා. ඊළඟ 6 වෙනි එක අවසානික දේලා තියෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාර බාල වීම වැනි ක්‍රියා නිශ්චිතව හඳුනා ගැනීමට හැකියි. මම කලිනුත් කිව්වා. හරි මේ ආහාර බාල වීම වගේ දේවල් සිද්ධ වුණොත් මේ තත්ත්ව පාලනය තුළින් දැන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්කෝ. මේ ආහාර වලට සම්බන්ධ නැහැ පුතේ. මේ ආහාර කර්මාන්තයේදී වගේම හැම කර්මාන්තයකදීම මේ තත්ත්ව පාලනය කියන එක තියෙනවා. හරිද? බලන්නකෝ ඔයාලා ෆෝන් එකක් ගත්තොත් ඔය ෆෝන් එකේ හැම එකෙම QC pass හරි මොකක් හරි කියලා ගහලා තියෙන පොඩි ලේබල් කෑල්ලක්. බලන්නකෝ. QC pass. බලන්නකෝ ගහලා තියෙනවා. හරි? ලේබල් මේ සෝරි ෆෝන් එකක් හරි වෙන මොනවා හරි ගත්තත් සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගත්තොත් බලන්න QC pass කියලා ගහලා තියෙනවා. හරි? එතන මොකද්ද මේ QC pass කියන්නේ? මේ උපකරණය හදලා අවසානයේදී වෙනම පොතේ කෙනෙක් ඉන්නවා. ඒකේ ක්වොලිටි එක පරීක්ෂා කරන්න.
සාමාන්‍යයෙන් අපි යාලට කියන quality controls ලා. දැන් ආහාර කර්මාන්තයක ඔයාලට ඉදිරි අනාගතයේදී රැකියාවක් විදිහට ඔයාලගේ රැකියා ශාස්ත්‍රය ආරම්භ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ වගේ තැනකින්. ආහාර කර්මාන්තයේ පැත්තට සම්බන්ධ වුණොත් කවුරු හරි. හරි? quality controller කෙනෙක්. දැන් මේ garment factory වලත් ඉන්නවා පුතේ මෙහෙම අය. දැන් යඳුම් මහලම් මේ ලයින් එකේ එහෙමනේ යන්නේ නේ ලයින් එකක් විදියට යන්නේ. ඒ කියන්නේ අපි කරන ශ්‍රම විභාජනයක් කරලා තියෙන්නේ මම කෘෂි ආර්ථික විද්‍යාවට ආවට පස්සේ ගැන කියලා දෙන්න. කිසිම විදියකින් එක පුද්ගලයෙක් සම්පූර්ණ ඇඳුමක් මහන්නේ නැහැ පුතේ. හරි? එයා යම් පුද්ගලයෙක් යම් සේවකයෙක් ඉතා සුළු කොටසක් තමයි සුළු වැඩ කොටසක් තමයි එයා කරන්නේ. සමහර විට එයා බ්ලොක් එක අඳිනවා විතරයි. සමහර විට එයා බ්ලොක් එක අඳපු එක කපලා දෙනවා විතරයි. ඊට පස්සේ එක්කෙනෙක් කොලර් එක මහනවා. තව එක්කෙනෙක් අත් දෙක මහනවා. තව එක්කෙනෙක් කාස ටික කපනවා. කාස කියනට බොත්තම් දානකට කාස කරන කියන්නේ. තව එක්කෙනෙක් බොත්තම් ටික අල්ලනවා. ඔහොමනේ යන්නේ. අවසානයේදී ෂර්ට් එකක් හරි මොකක් හරි අපි ෂර්ට් එකක් කියමුකෝ. ෂර්ට් එකක් නිර්මාණය වෙනවනේ. ඒතර මේ ෂර්ට් එක එළියට යවන්න කලින් අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? හරියට මහලා තේනවද? මේ මෙෂර්මන්ට් හරියට තේනවද? මේ හැම එකක්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් ඔය කොළඹ එහෙම ගොඩක් අඩුවට ඔය ෂර්ට් එහෙම මිලදී ගන්න තැනොත් තේනවනේ. ඒ ගොඩක් දුරට දරුවනේ කොළඹ නෙමෙයි සමහර විට මේ අපේ පැතිවලත් ඔය පොලේ එහෙම ගෙනල්ලා විකුණනවා නේද? ඇඳුම් බලන්නකො ඔය පොලේ එහෙම අඩුවට සමාජයට රුපියල් 600යි 700යි කියලා විකුණනවානේ. ඒ ගොඩක් දුරට ඔය ගාමන්ට් ෆැක්ටරි වලින් පුතේ ක්වොලිටි පාස් වෙන්නේ නැති ඒවා, ක්වොලිටි ෆේල් වෙන ඒවා, QC ෆේල් වෙන ඒවා. ඒවා අඩු මිලට ලෝකල් මාකට් එකට දානවා. ඒවා තමයි ඔය උස්සගෙන ඇවිල්ලා පොළවල් ගානේ අපේ අය විකුණන්නේ අඩු ගානට. ඒවා යාලා අඩු මිලට දෙනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ එකක් තමයි මෙතන මේ කියන්නේ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාර බාලබීම වැනි ක්‍රියා නිශ්චිතව හඳුනා ගැනීමට හැකියි. එන ආහාරයකුත් ඔය විදිහටම පුතේ වෙළඳ පොළට නිකුත් කරන්න කලින් නැවත ඒ වගේම සාම්පල් අරගෙන ඒවා නැවත පරීක්ෂා කරලා හරි තමා වෙළඳ පොළට නිකුත් කිරීම කරන්නේ. ඒ නිසා අපි කියනවා ආහාර බාල වෙන්න තියෙන හැකියාව මෙතනදී අවම වීමක් වෙනවා කියලා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය ටික මතක තියාගන්න. මේ ආහාර තත්ත්ව පාලනයේ තියෙන වැදගත්කම් විදියට. ඒ දක්වා පැහැදිලි නේද? ඊළඟට මම ඔයාලගේ ටියුට් එකේ දාලා ඇති පුතේ ආයෙ මාතෘකාවක් ප්‍රමිති කියලා. ප්‍රමිති වලට අපි ඉංග්‍රීසියෙන් කියන ස්ටෑන්ඩඩ්ස් කියලා. දැන් ප්‍රමිති ගැන කතා කරනකොට ලංකාවේ වෙන මේකට ආයතනයකුත් තියෙනවා. අපි ඒකට කියනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා. මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් SLSI කියලා අපි කියනවා. SLSI ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් කියලා අපි කියනවා. ඉතින් මේ ප්‍රමිතියක් කියන්නේ ගොඩක් දුරට තත්වයට ළඟින් යන දෙයක් තමයි මේක. මම මේ ගැනත් අතරම අර කලින් පැහැදිලි කිරීමේදී ඔයාලට කළා. මම කියවනේ යම් ආහාරයක පුතේ තිබිය යුතු තත්වයක් තියෙනවනේ. අවම තත්වයක් තියෙනවනේ. තිබිය යුතු අවම තත්වයක් තියෙනවා. අන්නේ තිබිය යුතු අවම තත්වයට අපි කියනවා ප්‍රමිතිය කියලා. හරි? තිබිය යුතු අවම තත්වය කියන්නේ අපි බලාපොරොත්තු වෙන අවම ප්‍රමාණය හරි තියෙනවා නම් ඒක අපි කියනවා ප්‍රමිතිය කියලා. ඒ වගේම මෙතෙන්ට තමයි අර මම අත්‍තරම අර කියපු කෑලි දෙක එකතු වෙන්නේ. සමහර දේවල් තිබිය යුතු උපරිම ප්‍රමාණ තියෙනවා, සමහර දේවල් තිබිය යුතු අවම ප්‍රමාණ තියෙනවා. ඒ උපරිම ප්‍රමාණ තිබිය යුතු දේවල් ඊට එහා තියෙන්නත් බෑ. අවම ප්‍රමාණ තිබිය යුතු දේවල් ඊට වඩා අඩුවෙන් තියෙන්නත් බෑ. ඒ වගේම අපි ආහාරයක තිබිය යුතු අවම තත්වයක් ගැන කතා කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ ප්‍රමිතිය කියලා. තේරුණාද? ප්‍රමිතිය කියන්නේ ඕකට. එතකොට පුතේ මේ ප්‍රමිති වර්ග දෙකක් තියෙනවා කියලා අපි කියනවා. ප්‍රමිති වර්ග දෙකක් තියෙනවා දරුවනේ. මොනවද මේ ප්‍රමිති වර්ග දෙක? එකක් අපි කියනවා පුතේ පද්ධති ප්‍රමිති කියලා. මොකද්ද කියන්නේ අපි? පද්ධති ප්‍රමිති කියලා කියනවා. හරි. පේනවද බෝඩ් එක? අද මේ වෙන ෆෝන් එකකින් කැමරාව ගහලා තියෙන. මට රවුටර් එක ගේන්න බැරි වුණා. ඉතින් මේ ඒ නිසා පරණ ෆෝන් එක වෙලාවට කාර් එකේ තිබුණා. ඒක අරගෙන පරණ ෆෝන් එක කැම් එකට ගහලා
අලුත් ෆෝන් එකේ කියන්නේ මම පාවිච්චි කරන ෆෝන් එකේ හොට්ස්පොට් නේද? හොට්ස්පොට් වලින් තමයි අද දීලා තියෙන්නේ. හැබැයි මම හිතනවා අර මේ රවුටර් එකට වඩා ෆෝන් එකේ හොට්ස්පොට් හොඳයි කියලා. මේ අවුලක් නෑ නේද? ඇහෙනව නේද ඔයාලට? අපි ෆෝන් අර රවුටර් එකෙන් කරන්න ගිහපුවාමනේ කට් වෙනවයි එක එක කතන්දරනේ. ගැටලුවක් නෑ නේ. හැබැයි චූටි මේ මම හිතන්නේ වීඩියෝ එකේදී වාට චූටි වෙනදාට තරම් පැහැදිලි නැති ගතියක් වගේ සමාජයට ඇති පොඩි අඳුරු ගතියක් වගේ ඇති. මොකද පරණ ෆෝන් එකේ කැමරාව එච්චරම අර දැන් තියෙන එකත් හොඳ නෑ. හරි? දැන් තියෙන එකෙත් කැමරාව මහ ලොකු එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ තරම්වත් ඒක හොඳ නෑ. ඉතින් ගෙදර ගිහිල්ලා රවුටර් එක අරගෙන ඇවිල්ලා මේ කරන්න බැරි නිසාම දැනට ඉතින් කමක් නෑනේ කියලා එකෙන් කළා. මං හිතනවා ලොකු ගැටලුවක් නැති වෙච්ච කියලා. බලන්න පේනවද කියලා මේවා චුට්ටක් හරි. හරි. එතන මොකද්ද? එකක් කියනවා පුතේ අපි පද්ධති ප්‍රමිති කියලා. ඊළඟ දෙවෙනි එක කියනවා පුතේ අපි භාණ්ඩ ප්‍රමිති කියලා. භාණ්ඩ ප්‍රමිති. පැහැදිලිද? ඔන්න අහගන්න ආයේ ප්‍රමිති වර්ග දෙකයි. හරි? ප්‍රමිති වර්ග දෙකයි පුතේ. මොනවද ප්‍රමිති වර්ග දෙක? පද්ධති ප්‍රමිති, භාණ්ඩ ප්‍රමිති. ඒතර පද්ධති ප්‍රමිති අපි මෙතනදී තුනක් කතා කරනවා. හරි? පද්ධති ප්‍රමිති වර්ග තුනක් කතා කරනවා පුතේ. මොනවද අපි කතා කරන පද්ධති ප්‍රමිති වර්ග තුන? එකක් අපි කියන මම කෙටියෙන් කියන්නම් GAP කියලා කියනවා. ඊළඟ එක අපි කියනවා GMP කියලා. ඊළඟ එක අපි කියනවා HACCP. මෙන්න මේ විදිහට පුතේ අපි කියනවා පද්ධති ප්‍රමිති ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. දැන් බලමු මොකද්ද මේ GAP කියන්නේ කියලා. පුතේ GAP good agricultural practices කියලා අපි කියනවා. good agricultural practices. ඒක කොහොමද මේක අපි සිංහලෙන් කියන්නේ? යහපත් නැත්නම් මනා කෘෂිකාර්මික පිළිවෙත් කියලා අපි කියනවා. හරි? යහපත් එහෙම නැත්නම් මනා කෘෂිකාර්මික පිළිවෙත්. ඒ කියන්නේ පුතේ අපේ කෘෂිකාර්මික භූමියේදී නොයෙකුත් කටයුතු කරනවානේ. පොහොර දානවා, පලිබෝධ පාලනය කරනවා, ජල සම්පාදනය කරනවා, නොයෙකුත් දේවල් කරනවා. ඔය කරන දේවල් පුතේ අපි කියනවා ආහාරයේ ගුණාත්මයට බලපානවා. ඔය කරන දේවල් ආහාරයේ ගුණාත්මයට බලපානවා. උදාහරණයක් වාට තේරෙන එකකින් කිව්වා. අපි පලිබෝධ පාලනය කරන්න පුතේ පලිබෝධ නාශක ගහනවානේ. නේද? පලිබෝධ නාශක ගහනවානේ. ඒතර මේ ගහන පලිබෝධ නාශක ඒ ආහාරය තුල තැම්පත් වෙලා ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය නැති වෙන්න පුළුවන්. නේද? ඒතර ඔය දේවල් අවම කරගන්නට හරි භෝග වගා කිරීමේදී ආහාරයේ තත්වයේ බාලවීමක් සිදු නොවන බවට වග බලා ගන්න. අපි මේ ප්‍රමිතියෙන් තහවුරු කරනවා අප. පැහැදිලිද? එතන මේ GAP කියන ප්‍රමිතිය තියෙනවා නම් අපිට සහතිකයක් ලැබෙනවා පොතේ. මේ ආහාරය තුලට කෘෂිකාර්මික භූමියේදී කිසිදු අපද්‍රව්‍යයක්, කිසිදු අනතුරක්, කිසිදු අහිතකර දෙයක් එකතු වුණේ නැහැ. ඕ එකතු වීම අවම කරලා තියෙනවා. උන් ඕක සනාථ කරනවා පුතේ. මෙන්න මේ GAP කියන එක මග. පැහැදිලි නේද? ඊළඟට පුතේ මොකක්ද GMP කියන්නේ? අපි කියනවා good manufacturing practices. manufacturing practices. සිංහලට හැරෙව්වොත් යහපත් නිෂ්පාදන පිළිවෙත් කියලා අපි කියනවා. නැත්නම් මනා නිෂ්පාදන පිළිවෙත්. එතන මොකක්ද එහෙනම් මේ මනා නිෂ්පාදන පිළිවෙත් කියන්නේ? දැන් මම ඔයාලට කිව්වනේ පුතේ වගා භූමියේ ඉඳලා එන නිෂ්පාදන සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන නම් අපිට GAP ප්‍රමිතිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් GAP ප්‍රමිතියක් නෑ. අපි හිතමු දැන් ඔන්න එනවා පුතේ වගා භූමියෙන් හොඳ
සෞඛ්‍ය ආරක්ෂිත අමුද්‍රව්‍ය ටික අපේ කර්මාන්ත ශාලාවට එනවා. වගා භූමියේ ඉඳලා එනවා. හරිද? දැන් අපි මේ කර්මාන්ත ශාලාව තුලදී ඒ අමුද්‍රව්‍ය භාවිත කරලා යම් නිෂ්පාදනයක් කරනවානේ. නේද? අන්නේ නිෂ්පාදනය කරන අතරතුර කර්මාන්ත ශාලාව තුලදී පුතේ මේ ආහාරයට කිසිදු අහිතකර ද්‍රව්‍යයක්, කිසිදු හානිකර ද්‍රව්‍යයක්, කිසියම් ආකාරයක තත්වයේ බාලවීමක් සිදු නොවන බවට පුතේ තහවුරු කරනවා මෙන්න මේ කියන GMP මගින්. තේරුණාද? නිෂ්පාදන ආයතනය තුලදී නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ආහාරයේ තත්වයට, ආහාරයේ ගුණාත්මයට හානියක් නොවන බව තහවුරු කරනවා මොකෙන්ද? GMP කියන එකෙන්. ඊළඟට තියෙනවා HACCP ටිකක් දිගයි ඒක නේද? එතන මොකක්ද HACCP කියන්නේ? මොකක්ද HACCP කියන්නේ? ඔව් hazard analysis critical control point ටිකක් දෙකයි මං කිව්වේ. hazard analysis critical control point HACCP. පැහැදිලිද? මොකද්ද මේක සිංහලෙන් කිව්වොත් අපි කියනවා පුතේ අවදි පාලන ලක්ෂ්‍ය ඇසුරෙන් අනතුරු විශ්ලේෂණ. මොකක් කියලාද කියන්නේ? අවදි පාලන ලක්ෂ්‍ය ඇසුරෙන් අනතුරු විශ්ලේෂණය. ඒත් මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් කරන්නේ පුතේ අපි ඉස්සෙල්ලා බලනවා මේ ආහාර නිෂ්පාදනයේදී සිදුවෙන්න පුළුවන් සියලු අනතුරු වර්ග මොනවද? අනතුරු කියලා කියන්නේ මේ කාර් එකක්, වෑන් එකක් හැප්පෙනවා, බයිසිකලයක් මිනිස්සෙක්ගේ පාර හරහා යනකොට හැප්පෙනවා. ඒව නෙමෙයි පුතේ මේ අනතුරු කියන්නේ. අර අපි උපද්‍රව හතරක් කතා කරන්නේ ওই හතර තමයි මේ අනතුරු කියලා කියන්නේ. එහෙනම් අපි බලනවා පුතේ මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ගැලීම් සටහන අරගෙන නේ ෆ්ලෝ chart එකක් විදිහට අරගෙන මේ පියවර ටික බලලා ඒ පියවරවලදී සිද්ධ වෙන්න පුළුවන් අනතුරු මොනවද කියලා අපි හඳුනා ගන්නවා. ඒක තමයි මුලින්ම කරන්නේ අනතුරු හඳුනා ගන්න ඕන. හරි. ඊළඟට අපි මේ අනතුරු අවම කර ගන්න අවශ්‍ය එහෙම නැත්නම් ඒ අනතුරු වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතනදීම කරන්න ඕන කියලා කියනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සරලව. මම ඉතා සරලව කිව්වේ. මීට වඩා ගැඹුරට අපි BSc ළමයිට උගන්වනවා. නමුත් එච්චර ගැඹුරට පුතේ ඇග්‍රි වල උගන්වන්න කියලා නෑ. දල අදහසක් තිබුණා නම් ඇත්තේ ආහාර නිෂ්පාදනය කරන්නේ. හරි. ඒ ආහාරයට සිදුවෙන්න පුළුවන් භෞතික රසායනික ජෛවීය අනතුරු අවස්ථා වැළැක්වීම හෝ අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සනාථ කරන පුතේ HACCP කියන ප්‍රමිතිය හරහා. ඉතින් ඒ මං කිව්වේ පුතේ පද්ධති ප්‍රමිති ටික. ඊළඟට භාණ්ඩ ප්‍රමිති ගත්තාම භාණ්ඩ ප්‍රමිති වර්ග දෙකක් තියෙනවා පුතේ. එකක් SLS කියලා අපි කියනවා. අනික පුතේ අපි කියනවා ISO කියලා. භාණ්ඩ ප්‍රමිති දෙකයි. SLS එකයි ISO එකයි. ඊළඟට මම මේ දෙක ගැන වෙනම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් එක දිගට ගොඩාක් කියවුවානේ. අපි පොඩ්ඩක් නෝට් එකට ගිහිල්ලා අඩුපාඩු තියනවා නම් පුතේ සටහන් කරගෙන එමු නේද? බයි. බලන්න ටියුට් එකේ මොනවද තියෙන්නේ? අපිට ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න තියෙනවානේ. පුතේ ලියා ගන්නේ හිස්තැනේ මේ විදිහට පරිභෝජනය සඳහා අවම වශයෙන්
අවම වශයෙන් සුදුසු වීමට යම් ආහාරයක අඩංගු විය යුතු අවම අගයන්ද කමාවක් දාන්න පරිභෝජනයට නුසුදුසු වීමට හෝ තත්වය බාලවීමට ඉඩ ඇති ද්‍රව්‍යයන්ගේ තිබිය හැකි උපරිමයන්ද යම් ආහාරයක තිබිය යුතු අවම ගුණාංගද ප්‍රමිති ලෙස හැඳින්වේ. රයිට් පුතේ ඊළඟට මම දීලා තියෙනවා ආහාර කර්මාන්තයේදී ප්‍රමිති වල වැදගත්කම කියලා චුටි මාතෘකාවක් කරුණු ටික ඔක්කොම දීලා තියෙන්නේ. පිට බලාගෙන යමු අපි. බලන්නකො පළවෙනි එක කියනවා පාරිභෝගිකය ආරක්ෂා කිරීම. හරි මේ ප්‍රමිති තුළින් අපිට පුළුවන් පාරිභෝගිකයාට පුතේ සෞඛ්‍ය ආරක්ෂිතභාවයෙන් තොර ආහාර ලැබෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම නිසි පෝෂණ ගුණයෙන් තොර ආහාර ලැබෙන එක වළක්වා ගන්න පුළුවන්. හරි ඒ නිසා අපි කියනවා පාරිභෝගිකය ආරක්ෂා වෙනවා. හරි ඒ නිසා තමයි දැන් අපේ රටේ වුණත් මේ ආයතනයේ කොච්චර මම හිතන්නේ ඉහළ මට්ටමක ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. මදි. නමුත් යම් මට්ටමක හෝ ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා අපිට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා ගන්න යම් ප්‍රමාණයක හරි සහයෝගයක් දෙනවා. හැබැයි මදි. ඔයිට වඩා ඔය ආයතන සක්‍රියව වැඩ කරන්න ඕන. මොකද තවම අපේ රටේ තියෙන පුතේ වෙළඳ පොලේ පරිභෝජනයේට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ඕන තරම්. අනුමත නොකළ රසකාරක වර්ණකාරක එකතු කළ ආහාර ද්‍රව්‍ය ඕන තරම්. එහෙම නැත්නම් අනුමත කළ රසකාරක හෝ වර්ණකාරක අනුමත ප්‍රමාණ වලට වඩා එකතු කරපු ආහාර ද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. හරි. හැබැයි මේවා පිළිබඳව ලොකු සොයා බැලීමක් තාම සිද්ධ වෙන්නේ අපේ රට තුල. ඒකයි මම කිව්වේ ආයතනයක් තියෙනවා යම් ප්‍රමාණයකින් පාරිභෝගිකයාව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. හැබැයි තවම ඒ ප්‍රශස්ත මට්ටමට යාලා ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් හැබැයි කියන්න අවශ්‍ය වෙනවා. හරි. දෙවෙනි එක කියනවා උසස් ආහාර වලට ඇති වැඩි ඉල්ලුම නිසා නිෂ්පාදකයාට වාසි සහගත වේ. ඒ කියන්නේ දැන් මම හදන ආහාරයේ පුතේ ප්‍රමිතියක් තියෙනවා නම් පාරිභෝගිකයා ඒ ප්‍රමිතිය සහිත ආහාරය ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවනේ. හරි. අහපව් මෙහෙම කියන්න වෙනවා. අපේ රටේ පාරිභෝගිකයා කොච්චර බුද්ධිමත්ද කියන එක පිළිබඳව ආයේ ගැටලුවක් තියෙනවා. හරි. දැන් අපේ රටේ මිනිස්සේ ගිහිල්ලා පුතේ වෙළඳ පොලේ යමක් මිලදී ගන්නකොට ওই ප්‍රමිතිය හොයා ඉන්නේ නෑ ගොඩක් දුරට. ඌ බලන්නේ අඩුම ගානට තියෙන එක අරන් එන්නේ. හරි වෙළඳ පොලේ තියෙන මිල අඩුම එක අරන් එන්න තමයි ඌ බලන්නේ. ඒ ඉතින් අපේ රටේ මිනිස්සු එක් දුප්පත් නේ පුතේ. බහුතරයක් මිනිස්සු දුප්පත්.
බහුතරයක් මිනිස්සු බලන්නේ පුළුවන් තරම් අඩු වියදමකින් තමන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න. ඒ නිසා ප්‍රමිති සහතික නෙමෙයි මිනිස්සු වැඩිපුර වෙළඳපොලේදී බලන්නේ භාණ්ඩේ මිල තමයි බලන්නේ. හරි භාණ්ඩේ මිල දිහා බලලා තමයි ගොඩක් දුරට මිලදී ගන්න. නමුත් අපි දියුණු රටවල් වලට ගියොත් ඒ මිනිස්සුන්ට සල්ලි වල අඩුවක් නැහැ. සාමාන්‍ය වියදම් කරන්න සල්ලි තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු ගන්න දේ හොඳ දෙයක්ද කියන එක තමයි ගොඩක් දුරට බලන්නේ. ඒ කියන්නේ ක්වොලිටි එක තමයි ඒ කට්ටිය වැඩිපුරම බලන්නේ. ඒ නිසා ප්‍රමිති සහතිකයේම ඒවා හැම එකක්ම හොඳින්ම බලනවා. ඉතින් අපි හිතුවොත් අපිත් යම් දවසක මේ තත්ත්වයට ආවොත් හරි අපේ මිනිස්සු මිලදී ගන්න කලින් බලනවා පොතේ ප්‍රමිති සහතික මොනවද මේකට SLS තියෙනවද මේකට GAP තියෙනවද මේකට GMP තියෙනවද මේවට ISO තියෙනවද බලනවා. බලපුවාම ඒවා තියෙනව තමයි වැඩිපුර මිලදී ගන්න. ඒතකොට ඒවා නිෂ්පාදනය කරන අයට ආර්ථික වශයෙන් වැඩි ලාභ ලබා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ වෙළඳ පොලේදී ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රමිති සහිත භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මේ ප්‍රමිතියකින් යුක්ත භාණ්ඩ නිෂ්පාදනය කරන අයට වැඩි ආර්ථික ලාභ ලබා ගන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ. හරි. හරි නේද? හිමාංශුව ගත්තා. බලන්න තුන්වෙනි එක ආහාරයක අනන්‍යතාව උසස් බව හා සුරක්ෂිත බව තහවුරු වීම. එතන චූටි වැරැද්දක් නෙමෙයි පොඩි අවුලක් වෙලා තියෙනවා පුතේ. අර වීම ඊට පස්සේ ඉතුරු කෑල්ල එක වෙනම එකක් වෙන්න ඕන. ඒ කෑල්ල වෙනම වෙන්න ඕන. ඒක එක තමයි තියෙන්නේ. හරි. එතන මොකද්ද තුන්වෙනි එක කියන්නේ? නේ ආහාරයක අනන්‍යතාව උසස් බව හා සුරක්ෂිත බව තහවුරු වීම. හරි. අනන්‍යතාව කියලා කියන්නේ අපි නිෂ්පාදනය කළොත් අපි ඒකේ අපි අනන්‍යතාව පවත්වා ගන්න. දැන් වෙළඳ පොලේ සමහර ඒවා තියෙනවා පොතේ මොකාද හැදුවේ කියලාවත් හොයාගන්න බෑ. මේක මොකාද වෙළඳ පොලට ඉදිරිපත් කළේ ලේබල් එකක්වත් නැහැ. සමහර ඒවා තියෙනවා බලන්න. තමයි මුරුක්කු එහෙම සමහරලාට තියෙනවා. නෑ ලේබල් එකක්වත් නැහැ. මොකාද හැදුවේ අනන්‍යතාවයක් නැහැ. ඉතින් අවසානයේදී ඕවා කාලා මිනිස්සුෙකුට මොනවා හරි වුණොත් වග කියන්න කවුරුකුත් නෑ. අනේ ඉතින් අහිංසක කඩේ මිනිස්සයා තමයි වග කියන්න වෙන්නේ. හැබැයි ඒ මිනිස්සයාට වග කීමක් තියෙනවා. ඒ වගේ දේවල් වෙළඳ පොලේ තියාගෙන විකුණන්නේ නැතිව ඉන්නේ. හරි. ඉතින් අනන්‍යතාව කියන එක පවත්වා ගන්න. ඒ අනන්‍යතාවක් එතන තහවුරු කරන්නේ නැත්තේ ඒකට ලේබල් එකක් අඩුම තරමේ මම සුමනා හරි මම සුනිමල් හරි මොකක් හරි නමක් හරි ගහන්න ඕනනේ. හරි. ඒ නමක්වත් ගහන්න නැත්නම් ඒකේ ප්‍රමිතිය පිළිබඳ ඌට විශ්වාසයක් නැහැ. නේද? ඒකේ ප්‍රමිතිය පිළිබඳ ඌට විශ්වාසයක් නැහැ. ඒ නිසා ඌ නම ගහන්නේ නැහැ. මොකද නම ගහලා හදිස්සියේ මොකක් හරි වුණොත් ඌව ඊට පස්සේ බලන්නේ. හරිද? අනන්‍යතාව කියන එක පවත්වා ගන්න මෙතනදී වැදගත්. නේද? අනන්‍යතාව කියන එක පවත්වා ගන්න මේක වැදගත් වෙනවා. හරිද? හරි ප්‍රමිතියෙන් හැදුවා නම් පැහැදිලිව මෙන්න අපේ සමාගමේ නම මෙන්න අපේ ලිපිනය මෙන්න මොන හරි අවශ්‍යතාවයක් වුණොත් මේකට ඇමතුමක් ගන්න දුරකථන අංක හැම දෙයක්ම පැහැදිලිව දක්වනවා. මොකද යාලා වගකීමෙන් කටයුතු කරන්නේ යාලා දන්නවා යාලාගේ ආහාරය යාලා තත්වයෙන් උසස්ව ප්‍රමිතියකින් යුක්තව හදලා තියෙන්නේ කියලා. කලාතුරකින් මොන හරි අත්වැරදීමක් වෙලා තිබුණොත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාලා බොරුවට එහෙම ලේබල් නොගහ ඒ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. හරි. ඒ වගේම උසස් බව හා සුරක්ෂිත බව තහවුරු වෙනවා කියලා අපි කියනවා. ඊළඟට මම කියවනේ පොතේ අර ලෙඩ රෝග සඳහා ඒක වෙනම ගන්න. ඒක අංක 4 වෙන්න ඕන එතකොට. හරි ඒක අංක 4 වෙන්න ඕන. හරි. එතන මොකද්ද කියන්නේ? ලෙඩ රෝග සඳහා වැයවන මුදල් වෙනත් කාර්යයක යෙදවීමට හැකි වේ. තේරෙනවන්නේ? දැන් ප්‍රමිතියෙන් තොර ආහාර පොතේ වෙළඳ පොළට නිකුත් කළාට පස්සේ ඒවා කන මිනිස්සු ලෙඩ වෙනවනේ කාලයක. ඒ මොහොතේ ලෙඩ වුන්නේ නැතත් දැන් බලන්නකෝ අපේ නේද පිළිකා මහරගම පිළිකා රෝහලට ගියොත් ඔයාලා ගිහිල්ලා බලන්න අනාගතේ මමත් ගිහිල්ලා නැහැ. හරි. ඔයාලා ගියොත් බලන්න කොච්චර ඉන්නවද පිළිකා රෝගී. මේ අවුරුද්ද දෙකේ ඉඳලා වයස් සීමාවකුත් නැහැ. අවුරුද්ද දෙකේ ළමයිනුත් ඉන්නවා. පිළිකා රෝගී. ඔය රෝගීන් තියාගෙන ලෙඩ ඌවට බෙහෙත් කර
මොන තරම් මුදලක් නාස්ති වෙනවද නේද? මොන තරම් මුදලක් නාස්ති වෙනවද? මගේ තර්කයේ හැටියට මගේ විශ්වාසයේ හැටියට මට දැනෙන විදියට ඔය චූටි එකාගේ ඉඳලා පිළිකා හැදෙන්නේ ඔය චූටි එකාගේ වැරද්දෙන් නෙමෙයි. මොකද ඒක මේ ලෝකෙට ඇවිල්ලා යන්තම් අවුරුද්දයි. එහෙම පිළිකාවක් හැදෙන්න තරම් ඌට අහේනියක් නැත්තම් අහිතකර දෙයක් උනේ නෑ. ඒතර ඔය පොඩි එකාට පිළිකාවක් හැදුණා නම් අනිවාර්යෙන් ඌගේ ඒකගේ අම්මා තමයි වග කියන්න ඕනේ. ඇයි ඒ අම්මා ගර්භණී කාලයේදී සමහර විට නොයෙකුත් රටේම තියෙන ජහජරාව කන්නේ නැති. දොළ දුක කියලා. ෆ්‍රයිඩ් රයිස්ද අර රයිස්ද මේ රයිස්ද කොත්තුද නූඩල්ස්ද අජිනමොටෝද අජිනමොටෝ නිකන් නම් කන්නේ නේ දාලා නිකන්. තව මොනවද? මැගි නූඩල් මැගි සුප් කැටද අනම්මනම් ඔක්කොම කන්නේ නැති. හොඳට කන්නේ. කෑවට පස්සේ ඉතින් ඒක අම්මට විතර නෙමෙයි අර බ්‍රූනේට පවා ඒ වගේ විෂ ගිහිල්ලා තියෙනවා. විෂ ගිහිල්ලා එතන ඉඳලා බ්‍රූනේ ඉඳලම සමහරට පිළිකාව හැදලා තියෙනවා. පැහැදිලිද? ඉතින් ලොකු මුදලක් වියදම් වෙනවා දැන්. එයාලව බලා ගන්න, එයාලට බෙහෙත් කරන්න. හරි. එතකොට මේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර එහෙම නැත්නම් මේ ප්‍රමිතියෙන් යුක්ත ආහාර පොතේ අපි වෙළඳ පොළට නිකුත් කිරීම තුළින් අපිට මේ ලෙඩ රෝග සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඒතකොට මේ සඳහා අපි වියදම් කරන මේ රෝගීන්ට වියදම් කරන මුදල් අපිට ඉතිරි කරගන්න පුළුවන්. නේද? ඒ ඉතිරි වෙන මුදල් අපිට තව හොස්පිටල් එකක් හරි එහෙම නැත්නම් තව මොන හරි විශ්වවිද්‍යාලයක් හරි තව මෙඩිකල් ෆැකල්ටි එකක් කොහේ හරි ඕපන් කරන්න. ඒ මුදල් යොදවන්න පුළුවන්. එනත රටේ වෙන සංවර්ධන කාර්යයක් සඳහා තව ගුවන් තොටුපළක් හදන්න. තව වරායක් හදන්න. තව නෙළුම් කුළුණක් හදන්න. මොකක් හරි කමන්නේ නේද? යොදවන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි කියන්නේ. 4 උසස් ප්‍රමිතියකිනුත් භාණ්ඩ නිෂ්පාදනය මගින් ආයතනයක ඵලදායීතාව වැඩි වෙනවා. හරි? අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ ප්‍රමිතිය උසස් වුණොත් අපි කියන අපේ ආයතනයේ ඵලදායීතාව වැඩි වෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම අපි ප්‍රමිතියකින් තොර ආහාරයක් නිෂ්පාදනය කරලා ඒ ප්‍රමිතියෙන් තොර ආහාරය පරිභෝජනය කළාට පස්සේ යම් මිනිස්සෙක් ලෙඩ වෙනවා. හරි? අපි දැන් ඒක ෂේප් එකේ මොන හරි මේ මිනිස්සයාට කීයක් හරි දෙලා කොහොම හරි ෂේප් කරගත්තා කියලා දැන් ඔය ලොට් එකේම අනිත් ඒවටත් ඔය තත්ත්වේ වෙලා ඇතිනේ. හිතන්නකෝ මේ ලොට් එකේ අපි ඒකක ලක්ෂයක් නිෂ්පාදනය කළ වෙළඳ පොළට යවලා තියෙනවා. මොනවා හරි හිතන්නකෝ අපි මයිලෝ කිරි පැකට් කියලා. හරි මයිලෝ කිරි පැකට් ලක්ෂයක් එළියට නිදහස් කරලා තියෙනවා. ඔන්න එක ළමේ මයිලෝ එකක් බීලා මෙයාට විෂ වෙලා. අක්කරි ඒකේ තිබු වැරද්දක් නිසා. ඊට පස්සේ ඒ ළමයාගේ දෙමව්පියෝ හම්බෙලා කොහොම හරි ෂේප් කළා මේ ජාමේ බේරගත්තා කියලා හිතන්නකෝ. දැන් තව එකක තව තියෙන 99999ක් තව මේක ඒකක තියෙනවා. දැන් ආයේ තව විෂ වෙන්න පුළුවන්. ඔය ලොට් එකේම ඔය දෝෂය තියෙන්න පුළුවන් නේ. මං කියන එක තේරෙනව නේද? ඒ ලොට් එකේම ඔය දෝෂය තියෙන්න පුළුවන්. දැන් අපිට සිද්ධ වෙනවා දැන් ගිහිල්ලා වෙළඳ පොලේදී අර ඔක්කොම ටික නැවත එකතු කරගන්න. අපි ඔකට කියනවා පුතේ රීකෝල් කරනවා කියලා. මොකක් කියලාද කියන්නේ අපි ඔකට රීකෝල් කරනවා කියලා කියන්නේ. හරි රීකෝල් කරනවා. ආයේ වෙළඳ පොලක් ගානේ ගිහිල්ලා දැන් අපි සාමාන්‍ය ඔය කාණ්ඩංකය මම දැන් ඉස්සරහට ලේබල් එක ගැන කියලා දෙනකොට කියන ඔය ලේබල් එකේ අපි බැච් නම්බර් එකක් ගහනවා. ඒ බැච් නම්බර් එක ගැහිීමේ වැදගත්කම තමයි ඕක. සාමාන්‍යයෙන් මේ එක ලොට් එකකටම යන්නේ එක බැච් නම්බර් එකක්. ඔය ලක්ෂයටම තියෙන එක බැච් නම්බර් එකක්. හරි? ඔය ලක්ෂයටම තියෙන එක බැච් නම්බර් එකක්. ඒතර අපි කඩයක් ගානේ දැන් ගිහිල්ලා අර ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් දැන් උන් කරන්නේ දැන් වෙනදා කිරි උන් කඩවල වලට බඩු දාලා දැන් කඩවල වලින් එකතු කරගෙන එන්නේ. හරි? උන් ගිහලා කඩවල රාක දිහා බලලා මේ කෙනෙක් දැන් මොකද කරන්නේ? ආයෙ එකතු කරනවා. අනිත් පැත්තට දැන් බිස්නස් එක යන්නේ. හරි? වෙනදා කෙරුවේ ගිහිල්ලා මේ අලෙවි නියෝජිතයෝ වෙළඳ පොළට දැම්මනේ කඩවල වලට දැම්මනේ බලෙන් හරි ඇඟේ ගහලා හරි ආවනේ මුදලාලිගේ. දැන් ආයෙ ගිහිල්ලා ලහි මොකද කරන්න වෙන්නේ? ඒ ටික රීකෝල් කරගන්න වෙනවා ආයෙ එකතු කරගන්න. බලන්න. හරි. ආයතනයේ ඵලදායීතාව වැඩි වෙනවද ඔකේ? නෑ ආයතනයේ ඵලදායීතාව අඩු වෙනවා තමයි. ඒකම ඇති ආයතනේ ලොස් වෙලා යන්නේ.
හරි ඒකමැති ආයතනේ lost වෙලා යනවා. පැහැදිලිද? ඒක තමයි ඔය කියනකොට. ආයතනයේ ඵලදායීතාව ආරක්ෂා කරගන්න අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. right. ඊළඟට උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන අපනයනයේ විදේශ විනිමය. ඒක තේරෙනවානේ. අපි අනිවාර්යෙන් දැන් පිටරටට යවනවා නම් පුතේ අපිට ISO අනිවාර්යයි. ISO නැතුව ඉතින් අපිට මේ පැත්තට හැරෙන්නවත් බෑ. මේ පැත්ත බලන්නවත් බෑ. ISO අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර අපි ISO ප්‍රමිතිය ගත්තා කියන්නේ අපිට වෙන රටවල් වලට යවන්න පුළුවන්. හැබැයි සමහර විට සමහර රටවල් තියෙන ISO විතරක් පිළිගන්නේ නැහැ. සමහර රටවල් තියෙනවා ඒ රටවල් වලට ආවේනික ප්‍රමිති තියෙනවා. ඒවා සම්පූර්ණ කරන්න ඕන. අද උදාහරණයක් යුරෝපියන් ස්ටෑන්ඩඩ්. ඒක ISO නෙමෙයි. ඔය යුරෝපා සංගමය එහෙම එයාලා වෙනම ස්ටෑන්ඩඩ් සදාගෙන තියෙනවා. ඒකට අපි යුරෝපියන් ස්ටෑන්ඩඩ් කියලා කියනවා. ඒක අපි යුරෝපයට යවනවා නම් ISO විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ සමහර විට. අපිට යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකක් පවත්වා ගන්න වෙනවා. කොහොම හරි මේ ප්‍රමිති පුතේ අපි හරියට නඩත්තු කරගෙන ආවොත් මේ ප්‍රමිති ටික හරියට අපි පවත්වා ගත්තොත් අපිට අපේ නිෂ්පාදන මේ භූමිය නිහාට අලෙවි කරන්න පුළුවන්. විදේශ වෙළඳපොළට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර අපිට විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔන්න ඊළඟ එක. ඊළඟ ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම, ආහාර නරක වීම අඩු වීම. ඒවා ඕනේ නෑනේ පැහැදිලි කරන්න. right. ඊළඟට එන්න පුතේ හා පැත්තට. ප්‍රමිති වර්ගීකරණය මම ඒකත් චුට්ටක් පැහැදිලි කරගන්න ආවේ. ඒතර ප්‍රමිති වර්ග දෙකයි පද්ධති ප්‍රමිති, භාණ්ඩ ප්‍රමිති. දැන් පද්ධති ප්‍රමිති වර්ග තුනක් තියෙනවා කිව්වා මම. මේකේ පිළිවෙල නම් චුට්ටක් එහෙම වෙලා තියෙන්නේ. ඒක වැරද්දක් නෙමෙයි. හරි. ඒතර පළවෙනි එක දීලා තියෙන HACCP නැත්නම් HACCP කියන එක අවදි පාලන ලක්ෂ්‍යයක් ඇසුරෙන් අනතුරු විශ්ලේෂණය. දෙවෙනි එක යහපත් නිෂ්පාදන පිළිවෙත්, තුන්වෙනි එක යහපත් කෘෂිකාර්මික පිළිවෙත්. මේ තුන තියෙනවා. ඒකට අපි චුට්ටක් කියවගෙන යමු. අවදි පාලන ලක්ෂ්‍යයක් ඇසුරෙන් අනතුරු විශ්ලේෂණය යටතේ විස්තර කරන අපතේ ආහාර නිෂ්පාදන පද්ධතියක සිදුවිය හැකි අනතුරු හඳුනා ගැනීම මම කියවන්නේ නේද? ඒ වෙන්න පුළුවන් සියලු අනතුරු අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න අපිට. හඳුනා ගැනීම සහ ඒ පාලනය කර ඉවත් කිරීම හෝ එම තත්ත්වයන් අවම කිරීමට සැකසූ පද්ධතියක්. අනතුරු ටික හඳුනාගෙන ඒ අනතුරු ඉවත් කරන්න හරි ඒවා අවම කරගන්න හරි සකස් කරපු පද්ධතියකට අපි කියන අපතේ HACCP HACCP කියලා. ඊළඟට යහපත් නිෂ්පාදන පිළිවෙත් ආහාර නිෂ්පාදනයේ සෞඛ්‍ය ආරක්ෂිතව හා උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනාගාරය තුල අවශ්‍යතාව සපුරා ගන්නා බව සහතික කිරීමට මෙම කළමනාකරන පද්ධතිය වැදගත්. හරි ආහාර නිෂ්පාදනය කරනකොට ඒ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය පවත්වා ගන්න නිෂ්පාදන ආයතනය තුල ඒ අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා තියෙන බව පුතේ සනාථ කරනවා සහතික කරනවා මේ GMP කියන එකෙන්. එසේම අමුද්‍රව්‍යවල සිට නිමි භාණ්ඩය සඳහා ඇති සියලුම ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව හා යහපත් තත්ත්වයෙන් නිෂ්පාදනය කරන බවට සහ අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික කිරීමද මේ මගින් සිදු කරයි. තේරුණා නේද? අමුද්‍රව්‍යවල ඉඳලා නිමි භාණ්ඩය දක්වා ඒ සියලුම ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව යහපත් තත්ත්වයෙන් ඒ අඛණ්ඩව පවත්වාගෙන යන බවට පුතේ මෙතනදී සහතික කිරීමක් කරනවා කියලා අපි කියනවා. මෙහිදී අනුගමනය කළ යුතු ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව පිළිබඳ පොදු පිළිවෙත්. ඒ කියන්නේ මෙතනදී දැන් අපි මොනවද කරන්න ඕනේ? දැන් අපි හිතමු අපි ආධුනිකයි පුතේ මේ කර්මාන්තයට ආහාර කර්මාන්තයට. අපි දැන් මේම කිව්වට අපි දන්නේ නැහැ මොනවද මේක තුල වෙන්න ඕනේ කියලා. අන්න අපිට පුළුවන් මේ විය යුතු දේවල් මොනවද කියලා හොයාගන්න මෙන්න මේක පරිශීලනය කරන්න. මොකද්ද ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව පිළිබඳ පොදු පිළිවෙත්. ශ්‍රී ලංකා ප්‍රමිති 143.2 1999. ඔය SLS ප්‍රමිති හැම එකකටම පුතේ අංකයක් තියෙනවා. ඒ අංකයෙන් තමයි අපි SLS ප්‍රමිතිය වෙන් කර දක්වන්නේ. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් පානීය ජලයට අපි කියනවා තිබියුතු ප්‍රමිති ටිකක් තියෙනවා. පානීය ජලය කියන්නේ මේ බෝතල් කළ පානීය ජලය අපි බොටල් ඩ්‍රින්කින් වෝටර් කියලා කියන්නේ අර රුපියල් 40ට 40ද 35 ඉඳලාද තියෙනවන්නේ නේද? ඒකට අපි කියන්නේ බොටල් ඩ්‍රින්කින් වෝටර්. බෝතල් කළ පානීය ජලය. දැන් බෝතල් කළ පානීය ජලයටත් SLS ප්‍රමිති අනිවාර්යයි. SLS ප්‍රමිති අනිවාර්යෙන් තියෙනවා. ඒතර ඒ තිබියුතු ප්‍රමිති මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන් SLS 894 කියන අංකය පරිශීලනය කරලා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 894 කියන එක අපි
පරිශීලනය කළොත් ඒ බෝතල් කළ පානීය ජලයේ තිබිය යුතු තත්ත්ව ටික දීලා තියෙනවා. ඒත් අපි ඒ ටික පරිශීලනය කළා ඒ අනුව අපි ආහාරය නිෂ්පාදනය කරගන්න ඕනේ. තේරුණාද? ඒ වගේම මේ SLS 143 කියන ප්‍රමිති ටික පරිශීලනය කළොත් අපිට හොයාගන්න පුළුවන් පොතේ යහපත් නිෂ්පාදන පිළිවෙත්වලදී අපි කර්මාන්ත ශාලාව තුළ මොනවද අනුගමනය කළ යුතු දේවල් කියලා. ඒක දාලා තියෙනවා. හරි. ඒ යන්ත්‍ර සූත්‍ර තියන්න ඕන විදිහ, ඒ යන්ත්‍ර සූත්‍ර හදලා තියෙන්න ඕන මැටීරියල්ස් පිළිබඳව. හරි. ඒවා පිරිසිදු කරන ක්‍රමවේද පිළිබඳව. හරි. ඊට පස්සේ වෙන සේවකයන්ගේ සනීප ආරක්ෂාව පවත්වා ගන්න විදිහ මේ හැම දෙයක්ම ඕක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. තේරෙනවද? right. ඊළඟට එනවා අපි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන කොටසට. බලන්න එතන කියනවා පොතේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාරයේ භෞතික හා රසායනික වෙනස් වීම කොතරම් පාලනය කළද? එහෙනම් නිෂ්පාදන ආයතනයේ තුල කොච්චර හොඳට ආහාරය නිෂ්පාදනය කළත් කියන එක ඔය කියන්නේ. ආහාරයට අහිතකර ද්‍රව්‍ය එකතු වීම ගොවි බිමේ සිට කර්මාන්තශාලාවට කියලා හදාගන්න පොතේ. කර්මාන්තශාලාවට එන තෙක්ම සිදුවිය හැකි නිසා ඒවා වළක්වා ගැනීමට මෙම පද්ධති ප්‍රමිති හඳුන්වා දී ඇත. තේරුණාද ඒ කියන්නේ? හරි. ඒ කියන්නේ දැන් පොතේ කර්මාන්තශාලාව තුල අපි අර කියන සියලුම නිර්ණායක අනුගමනය කරමින් ආහාර නිෂ්පාදනය කළා කියලා හිතන්න. 143 SLS 143 තියෙන අකුරක් නේර අපි කළා කියලා හිතන්නකො කිසිම අඩුවක් කළේ නැහැ. තිත්තටම කළා. හරිද? තිත්තටම කළා. නූලටම කළා. හැබැයි තිත්තටම කළත් නූලටම කළත් ඔය කර්මාන්තශාලාවට ආපු අමුද්‍රව්‍ය එන්නේ ගොවි බිමෙන්. ඒ ගොවි බිමෙන් එන අමුද්‍රව්‍ය පුතේ සෞඛ්‍ය ආරක්ෂිත නැත්නම් අපි අතන තිතට කලක් වැඩක් නැහැ. අපි අතන නූලට කලක් වැඩක් නැහැ. මොකද එතෙන්ට එනකොටම දැන් තීරණය වෙලා ඉවරයි අපි හදන ආහාරය සෞඛ්‍ය ආරක්ෂිත නෙමෙයි කියලා. මං කියන එක පැහැදිලි නේද? කර්මාන්ත ශාලාවට එනකොටම තීරණය වෙලා ඉවරයි. මේකෙන් හැදුවොත් නම් සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් ගන්න බෑ දැන්. ඇයි? ඒක ඇතුලේ තියෙනවා දැන් අර හානිකර දේවල්. එහෙනම් මතක තියාගන්න සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් නිෂ්පාදනය කරන්න ඒ වැඩපිළිවෙල පුතේ ආරම්භ වෙන්න ඕනේ අපි කියනවා ගොවි බිමෙන්. ඒ වැඩපිළිවෙල ආරම්භ වෙන්න ඕනේ කොහෙන්ද? ගොවි බිමෙන් ආරම්භ වෙන්න ඕනේ. එතනින් පටන් ගත්තොත් තමයි අවසානයේ අපිට පාරිභෝගිකයාට හොඳ ප්‍රමිතියක් සහිත ආහාරයක් දෙන්න වෙන්නේ. මේක මේ අතරමැදින් පටන් අරන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි පුතේ මෙතනදී අපි මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන පද්ධති ප්‍රමිතිය හඳුන්වා දීම සිද්ධ කරලා තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා ඔයාලට. එතකොට මේකෙදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ටිකක් මම ඔයාලට දීලා තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් ඒවා ගමු. පළවෙනි එක කියනවා භෝග වගා කිරීම සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම. හරි. ඉස්සෙල්ලා අපි හොඳ භූමියක් තෝරා ගන්න ඕනේ. එතනදී විශේෂයෙන් මේ භූමියේ ඉතිහාසය ඓතිහාසික තොරතුරු පිළිබඳව අපි සලකා බැලීමක් කරන්න ඕනේ. හරි. ඉතිහාසය පිළිබඳව සලකා බැලීමක් කරන්න. සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවක් වගේ සඳහා කලින් භාවිත කර ඉඩමක් නම් එච්චර සුදුසු නෑ කියන අපතේ. මොකද ඒ පරිසරයේ දැනටම දූෂණය වෙච්ච පරිසරයක් වෙන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම මේ ජල වහන තත්ත්වය වගේ දේවලුත් අපි බලන්න ඕන පොතේ. හරි. ජල වහනේ දුර්වලයි නම් නිතර ජලයෙන් යට වෙනවා නම් අපි ඒ වගේ තැනක් තෝරගන්නේ නෑ කියලා අපි කියනවා. පැහැදිලිද? එහා පැත්තට එන්න. රෝග හා පලිබෝධයට ප්‍රතිරෝධී ප්‍රභේද තෝරගන්න. අපි දැන් වගා කරන්න මොන හරි ප්‍රභේදයක් තෝරගන්න ඕනේ. දැන් වී වල නම් මොකක් හරි ප්‍රභේදයක් තෝරගන්න ඕනේ. නේ? තක්කාලි වල නම් මොකක් හරි ප්‍රභේදයක් අපි වගා කරනවානේ. ඒ ප්‍රභේදය පුළුවන් තරම් රෝග පලිබෝධයට ඔරොත්තු දෙන්න ඕන කියනවා පොතේ. ඇයි? එම රෝග පලිබෝධයට ඔරොත්තු දුන්නොත් පොතේ රෝග පලිබෝධ ඇති වෙන ප්‍රමාණය අඩුයිනේ. රෝග පලිබෝධයට ඔරොත්තු දෙනවා රෝග පලිබෝධ ඇති වෙන්නේ නැහැ නේ. හො ඇති වෙන ප්‍රමාණය අඩුයිනේ. එතකොට අපිට රසායනික පලිබෝධනාශක යෙදීමේ අවශ්‍යතාවත් මොකද වෙන්නේ? අඩුවීමක් වෙනව නේද? රසායනික පලිබෝධනාශක යෙදීමේ අවශ්‍යතාව අඩු වෙනවා. එතකොට අපේ ආහාරය
අපිට සෞඛ්‍ය ආරක්ෂිතව නෙලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒක තමයි කියන්නේ. බීජ ප්‍රතිකාර සඳහා අනුමත රසායනික ද්‍රව්‍ය පමණක්. තේරෙනවනේ ඒක. රෝපණ ද්‍රව්‍ය පිටතින් ලබා ගන්නේ නම් මෙම පැල ලබාගත් ලවාන නෙමෙයි පුතේ තවාන. තවාන. හරි කියන්නේ අපි කොහේ හරි පිටින් නම් රෝපණ ද්‍රව්‍ය ගන්න ඒ රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න තවාන පිළිබඳව අපිට විශ්වාසයක්. අපි යම් සොයා බැලීමක් කළ යුතුයි පුතේ. මොකද අපි දන්නේ නැහැ එයා මේ තවාන හදාගනි දේ ගත්ත බීජ වලට මොනවද කළ ප්‍රතිකාර. හරි වෙන මොනවා හරි ඉතා හිතකර රසායනික ද්‍රව්‍යකින් මේ ප්‍රතිකාර කරලාද මේ බීජ හැදුවේ. මේ තවාන් ජීවාණුහරණය කරන අපි එහෙමත් කරනවානේ. තවාන් ජීවාණුහරණය කරන්න මොනවද මෙයාලා භාවිත කරපු ක්‍රමවේද? කොහෙවත් තියෙන තහනම් කරපු පලිබෝධනාශකයක් හරි මොකක් හරි ගෙනලා මේකට ගැහුවද? ඒත් අපි ඒ ගැන හොයලා බැලීමක් කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඊළඟට මොකද්ද කියන්නේ? රසායනික නොවන පලිබෝධ මර්ධන ක්‍රම අනුගමනය විස්තර කරන්න යන්නේ නෑ දරුවනේ. ඔයාලට පුළුවන් නේද? කියවලා තේරුම් ගන්න ඔය ටික අපි පලිබෝධ පාලනය කරලානේ තියෙන්නේ. ඊළඟට මේකත් මම ඔයාලට කියලා දෙලා තියෙනවා පුතේ විශේෂයෙන්ම මේ අසුණු නෙලමින් පවතින වගාවකට. අසුණු නෙලමින්. ඒ කියන්නේ දැන් ඔය අපි තක්කාලි වගේ භෝග ගත්තාම පුතේ එකපාර සම්පූර්ණ අස්වැන්න නෙලා ගන්නෙ නෑනේ මම ඔයාලට කියලා තියෙනවා මේ ගැන. අපි අවස්ථා කීපයක් අසුණු නෙලීම කරනවා. දැන් මේ අසුණු නෙලමින් තියෙන වගාවට සමහරට අපි පලිබෝධනාශක යොදනවා. එහෙම යෙදුවොත් ඒ යොදපු දින ඉඳලා යම් දින ගාණක් ගියාට පස්සේ තමයි අපි අසුණු නෙලීම කරන්න ඕනේ. යොදපු දිනේ ඉඳලා යම් දින ගාණක් ගියාට පස්සේ තමයි අපි අසුණු නෙලීම කරන්න ඕනේ. අන්නේ දින ගාන අපි කියනවා මොකක් කියලාද? ඒ යොදපු පලිබෝධනාශකයේ පෙර අසුණු කාලය කියලා. යොදපු පලිබෝධනාශකයේ පෙර අසුණු කාලය. ඒත් මොකක්ද එහෙනම් මේ පෙර අසුණු කාලයේ කතන්දරය? ඔය කියන දින ගණන ගත වෙනකොට පොතේ ඒ පලිබෝධනාශකයේ තියෙන සියලු විෂ මේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙලා යනවා. පැහැදිලිද? දැන් දවස් 14ක් නම් ඒ දින 14 ඇතුළත ඒ පලිබෝධනාශකයේ ක්‍රියාකාරීත්වය අයින් වෙලා යනවා. ඉතින් අපි 14ක් ගියාට පස්සේ අසුන් නෙළුවට නෙලනකොට අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැහැ කියලා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි ඔය කියන්නේ. හරි. ඊළඟ රසායනික පොහොර භාවිතය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. හරි. හැබැයි එහෙම කියලා අපිට කාබනික පොහොර වලින්ම මේ වැඩේ කරන්න අමාරුයි. බොරු කියන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ වාණිජ වගාවකදී පුතේ ලොකු අස්වැන්නකට යන්න නම් අපිට සමහරට රසායනික පොහොර භාවිත කරන්න වෙනවා. ඒ නිසා වඩා හොඳයි අපි කියනවා මේ රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙකම ඒකට එකතු කරලා ඒකාබද්ධව මේ වැඩේ කරනවා නම් වඩා සාර්ථකයි. ඉතින් මෙහෙමයි අපිට කාබනිකම පොහොර භාවිත කරන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳයි. ඔයම වඩාම හොඳ. හරි ඒක වඩා හොඳයි. නමුත් අපිට එතෙන්ට යන්න අමාරුයි සමහර ලාවට. අපිට එතකොට මේ ගන්න පුළුවන් අස්වැන්න එහෙම අඩුවීමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට පිරිසුදු ජලයේ සම්පාදනය සඳහා යොදාගන්න. ඔය ජලයේ වුණත් තියෙන්න පුළුවන් බැරලෝහ වගේ දේවල් නේද? විෂ ද්‍රව්‍ය තියෙන්න පුළුවන් ජලයේ වුණත්. ඒතර ඒවා වගා භූමියට දැම්මට පස්සේ ඒ වගා භූමියේ පසට දැන් මේ බැරලෝහ එකතු වෙනවා. ජලයත් එක්ක මේ බැරලෝහ ශාකය තුලට ඇතුල් වෙන්න පුළුවන් නේ. ඒ නිසා අපි ජලය එහෙම ගන්නකොට සම්පාදනය කරද්දී ඒ ජලය ගැනත් අපි විශේෂ අවධානයකින් කටයුතු කරන්න ඕන පුතේ. අටවෙනි එක කියනවා වගා බිමේ සනීප ආරක්ෂාව. කියන්නේ වගා බිම හොඳට පිරිසිදුව තියාගන්න ඕන. මේක නම් මම පලිබොද පාඩමේදී කරලා තියෙනවා. වගා බිමේ වල් පැල වැවිලා අර ගස් වලින් නරක් වෙලා වැටුණු ඒවා හැම ගස් මුල තියෙනවා. එහෙම වුණොත් පුතේ මේ ශේෂ්ත්‍රයේ තව තවත් පලිබොද හානි උත්සන්න වෙන්න පුළුවන්. එතකොට අපිට අන්න පලිබෝධනාශක භාවිත කරන්න වෙනවා. පලිබෝධනාශක භාවිත කරනවා කියන්නේ අස්වැන්නේ ගුණාත්මයට හානියක් වෙනවනේ. පැහැදිලිනේ? right. ඊළඟට පසුවස්සන තාක්ෂණික ශිල්ප ක්‍රම නිවැරදිව අනුගමනය කරන්න ඕන කියලා කියනවා. හරි? ඒ ටික තමයි තියෙන්නේ පද්ධති ප්‍රමිති. ඕකේ දැන් විශේෂයෙන්ම යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ටික පුතේ පාඩම් කරලා තියාගන්න රචනා පේපර් එකේදී අහන්න පුළුවන්. හරි? ඒ නිසා අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න.
මට මතක තියෙන විදිහට අපි ඕක මේ අවුරුද්දේ ටාගට් කළා. නමුත් මේ අවුරුද්දේ ආවේ නැහැ. ඒකට මේ අවුරුද්දේ ආවේ නැහැ කියලා කියන්නේ ඊළඟ අවුරුද්දේදී එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. එහෙනම් අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න. right. ඒතර භාණ්ඩ ප්‍රමිතිය පුතේ මං කිව්වා දෙකක් තියෙනවනේ නේ. SLS කොන්දේ පුතේ. කමක් නෑ නේද? මම හොදනකොට කළු පාට තියෙන ඒක වෙන්නේ නැති නේ. මේ කොන්දේනේ මගේ. SLS දෙක මොකක්ද කිව්වේ අපි? ISO SLS ISO ඔය දෙක තමයි පුතේ භාණ්ඩ ප්‍රමිතිය. එතකොට SLS ගැන මෙතන පැහැදිලි කිරීමක් කරනවා මම ඔයාලට. මේ බලන්න නිමි භාණ්ඩ සඳහා ලබා දෙන ජාතික මට්ටමේ ප්‍රමිතියකේ දරුවනේ හයිලයිට් කරගන්න ඔයාලා ජාතික මට්ටමේ ප්‍රමිතිය. ඒ කියන්නේ පුතේ මේක මේ අපේ රටට විතරයි අයිති. දැන් මේ ඔයාලා කියන්න එපා කාටවත් මේ කියන්නේ පිට රට කෙනෙකුට කවදාද ඔයාලා බිස්නස් එකක් කරනකොට මගේ නිෂ්පාදනයේ SLS උත් තියෙනවා. ඔයාලා බය වෙන්න එපා අපේ නිෂ්පාදන ඵලයන් කියන්නේ. ඇයි? පුතේ SLS පිළිගන්නේ අපේ රටේ විතරයි. වෙන රටවල් අදාළම නෑ ඕක. හරි? උන්ට SLS අදාළ. උන්ට ඕනේ මේක. මොකද්ද? උන්ට ඕනේ ISO. උන්ට SLS උන්ට අදාළ නෑ. SLS අපේ රටට අදාළයි. මේ වර්ග කිලෝමීටර 65610 ගොඩ වෙන්නේ. මේ භූමියට අදාළයි. ඒක නිසා අපි කියන මේක ජාතික මට්ටමේ නැත්නම් දේශීය ප්‍රමිතියක් කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙන්න. මතක තියාගන්න. කවුද දෙන්නේ? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. SLSI. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට්. මෙම සහතිකය නිමි භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසු ලබා දෙන අතර අදාළ නිමි භාණ්ඩයට එම සහතිකය ඇති බව SLS ලාංඡනය මගින් දැකලා ඇතිනේ SLS ලෝගෝ එක. බලන්න ලේබල් කීපයක් පොතේ අරගෙන මේ දවස්වල ඉන්න ගම බලන්න මේවා තියෙනවද කියලා. හරි. යම් නිමි භාණ්ඩයක ඇසුරු මේ SLS ලාංඡනය දක්වා ඇතනම් එමගින් පහත කරුණු සනාථ කර. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි මොනවා හරි නිෂ්පාදනයක් ගන්නවා පුතේ වෙළඳ පොලේ. අරගෙන බලනවා දැන් මේ ලේබල් එක දිහා බලපුවම රයිට් තියෙනවා. මොකද SLS එක තියෙනවා. හරි SLS ලාංඡනයේ තියෙන ලෝගෝ එක තියෙනවා. SLS ලෝගෝ කියලා මහලුකු දැන් SLS කියලාම තමයි තියෙන්නේ. හරි. ඉතින් අර ලෝගෝ එක ගහන විදිහ පොඩි ඩිසයින් එකක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන. ඔන්න S අකුර තියෙනවා. මේ විදිහට මම හිතන්නේ L අකුර තියෙනවා. ඒකටම බැඳලා ආයි S අකුර තියෙනවා. මේක වටේට ඔහොම කොටුවක් තියෙනවා. මට මතක තියෙන දේ ඔයාලා බලන්න. හරි ඔහොම කොටුවක් තියෙනවා. මෙන්න මෙතන ගහලා තියෙන අංකය දැන් පානීය බෝතල් පානිය දැල්ලා ඔහොම එතන යටින් ගහනවා SLS 894 කියලා. හරිද? ඕක තියෙනවා නම් මෙන්න මේ දේවල් සනාථ වෙනවා පුතේ. එම නිෂ්පාදනය ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන්හි පිරිවිතරයන් කියලා කියන්නේ පුතේ මම අර එයාලා අපිට දෙනවනේ අර නිර්ණායක ටික. මෙන්න මෙහෙම හදපල්ලා කියලා. නේද? අනේ ඒවට තමයි කියන්නේ පිරිවිතර කියලා අපි පැරාමීටර්ස් කියලා කියනවා. ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන්හි දක්වා ඇති අවශ්‍යතාවලට අනුකූල වනසේ ක්‍රමවත්ව නිපදවා ඇත. මං කියවනේ දැන් පානීය ජලය 894 කියන ඒක ගත්තාම මේක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම හදපල්ලා. මෙන්න මේ ටික තිබිය යුතුයි. නැත්තම් තොපිට දෙන්නේ SLS. එහෙම තියෙනවනේ. එතකොට දැන් පානීය බෝතලය ජල බෝතලයක් අරගෙන ඔයාලා දැක්කොත් ඒක SLS තියෙනවා කියලා. අපි ඒක ඇත්තටම ගහපු එකක් කියලා හිතමු. හොරට ගහපුවත් ඇති පුතේ බොරු කියන්න ඕනේ නෑනේ. හරි අපේ වෙනද පොලේ ඕන තරම් ඔය SLS එක හොරට ගහලත් ඇති. හරි. අමාරුට ඔය හැම ඔය ගන්න වතුර බෝතලේ SLS තියෙනවා හැබැයි. හරි. ඉතින් මේ අපි ඇති කියලා හිතමුකෝ. ඒතර ඇති කියලා හිතුවොත් ඔයාලගේ ඔළුවට එන්න ඕන දැන් කෙලෙම්ම රයිට් එහෙනම් ඔය XLS 894 තියෙන අර නිර්ණායක ටික ඔක්කොම මුන් සපුරලා තියෙනවා. ඒ පිරිවිතරයන්ට අනුකූලව මේක නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ තියෙන නිසා තමයි මේකට මේ SLS තියෙන්නේ. ඔන්න එහෙම දැන් පොඩ්ඩක් සිහියට ගන්න. ඒතර 아무තෙන් පාඩම් කරන් දෙයක්වත් නෑ. පැහැදිලිද? right.
ඊළඟට ප්‍රමිති ආයතනයේ විසින් කරනු ලබන විධිමත් පරීක්ෂණ හා නියැදි පරීක්ෂණ වලින් අදාළ ප්‍රමිති පිරිවිතරවල සඳහන් වන අවශ්‍යතාවලට අනුකූල දෙයි නිතර සොයා බල. ඒ විතරක් නෙමෙයි පුතේ කියනවා මේවා දැන් ඔහොම තියෙනකොට එයාලගේ එනවා ශේෂ්ඨ නිලධාරියගේ එක එක ප්‍රදේශවල ඉන්න දැන් කුරුණෑගලත් වෙනම ඒකේ ඔය පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. ඒක ප්‍රාදේශීය මට්ටමෙම තියෙනවා. ඒත් ඒකේ නිලධාරිය යනවා පුතේ ඉන්න ගමන් යනවා නැති කියලා අපි හිතමුකෝ. යන්නේ නැද්ද දන්නේ නැහැ. යනවා කියලා හිතමුකෝ. ගිහිල්ලා උන් මොකද කරන්නේ? ඔය අරන් එනවා එක එක ආහාර වලින් එක එක දේවල් වලින් සාම්පල් අරගෙන එනවා. සාම්පල් අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? චෙක් කරනවා. එයාලගේ ලැබ් වල චෙක් කරනවා. චෙක් කරලා බලනවා ප්‍රමිති තියනවාද කියලා. දැන් මේව SLS නැති එකක් නම් උන්ට අදාළ නැහැ. SLS එකක් ගහලා තියනවා කියලා හිතන්න. SLS ගහලා තියෙනව අරගෙන එනවා. ඔක්කොම ටික අරන් එන්නේ නැහැ. සාම්පල් ටිකක් අහඹු ලෙස අරන් එනවා. අරගෙන ඇවිල්ලා චෙක් කරනවා. නිතර චෙක් කරනවා. නිතර කියන දවස ගානේ චෙක් කරන්නේ නැහැ. හරි. අවුරුද්දට එක පාරක් විතර. එහෙම අපි හිතා දාගමු එහෙම කරනවා ඇති කියලා. අවුරුද්දට එක පාරක්වත් ඔය වගේ පරීක්ෂා කිරීම කරනවා. හරි. මේ පරීක්ෂා වලින් අවුල් වුණොත් ඉවරයි ඈ. SLS කැන්සල් කරනවා. අහපව ඉතින් මට කියන්න තියෙන කම්පැනි ලොකුයි නම් ඉතින් යටින් කීයක් හරි දුන්නාම අවශ්‍යයිකුත් වෙනවා ඉතින්. හරි. ඔය ආයතන ඉතින් ගොඩක් දුරට මේ සල්ලි හම්බ කරන්න තියෙන ආයතන තමයි. හරි. දැන් ඔය පහුගිය කාලේ අපේ ඔය ගෝඨාභය මහත්තයා ගියානේ අර RMV කියන එක. මොකද RMV කියන්නේ? දන්නවද RMV? RMV මොකක්ද මේ RMV කියන්නේ? මොකක්ද මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් හරි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරි මොකක් හරි ඔය වාහන වල ලයිසන් එහෙම පුතේ වාහන වල ඒ ලියාපදිංචි කිරීම කරන්නනේ. ඒකනේ මෝටර රථ ප්‍රවාහන එක කියලා කියන්නේ. ඕක කියන්නේ හොර ගුහාවක් කියලානේ කියන්නේ. හොර ගුහාවක් කියලා කියන්නේ. ඇයි? දැන් ওই වාහන වල පොත් එහෙම දවසින් අපි කරගෙන මොකද්ද? one day service කියලා තියෙනවා. one day service කියලා තියෙනවා. එක දවසින් ওই වාහනයක පොතක් අපිට හදා ගන්න බලන්න. හැබැයි නිකන් හදන්න බෑ. ඒ උන්ට රුපියල් 5000ක්වත් දෙන්න ඕන මේ වැඩේ. ඉතින් ඕක ඇතුලේ වැඩ කරන එකෙක් දවසකට ඒ වගේ වැඩ පහක් කළොත් ඌට පඩියට අමතර රුපියල් 25000ක් පඩියට අමතර දවසට හම්බ. පඩියට අමතර දවසට රුපියල් 25000කට අර වගේ one day service එකෙන් පොත් පහක් විතර දුන්නොත්. හරි? ඒක නිසා මේකේ වැඩ කරන්නේ උන් එතන යන්න කැමති නැහැ කියන්නේ. ඇයි? අර දැන් ඔක්කොම ඉවරයි. අර ඒ නේම ඔක්කොම නවතිනවා. එතනින් ගියෝ. නේද? පහුගිය කාලේ එන ජංජාලයක් තිබුණානේ නේ. ගිහිල්ලා බැනලා. ඒකට මුන්ගේ පවර් එක දැන් වැඩි තමයි මේ ගෝඨාභයටත් වඩා. උන් එහෙම ලේසියකට යන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ කීප දෙනෙක් මාරු කරලා තිබුණා මං හිතන්නේ. එහෙම තමයි. ඒ සල්ලි හම්බ කරන තැන් තියෙනවා. ඔය SLS එකත් එහෙම එකක් තමයි ගොඩක්. හරි. නැත්තම් මේ පොලිසියට වඩා හම්බ කරන්න පුළුවන් SLS එකට. හරියට ගිහිල්ලා ශ්‍රේෂ්ඨයේ පරීක්ෂා කරලා බැලුවොත් හරි ඕන තරම් තියෙනවා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය වෙළඳ පොලේ දාලානේ විකුණන්න අලෙවි කරන්නේ. හැබැයි මතක තියාගන්න ශ්‍රී ලංකාවේ දැන් අපි රථ වාහන වැරදි වලට මේ දඩ මුදල් අපි සංශෝධනය කරලා දැන් ගහලා තියෙනවා නේද? බීලා ගියොත් 25000 එහෙම ගහලා තියෙනවා. ඔය සමහරට ඔය මේ ආහාර වලට තියෙන හෙන හද්ද පරණ මේ දඩ මුදල් තියෙන පුතේ. මේට අවුරුදු 50කට විතර කලින් දාපු දඩ මුදල් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ අහු වුණොත් රුපියල් 100යි. දඩ මුදල් රුපියල් 100. ඉතින් අවුලකුත් නෑනේ පුතේ. රුපියල් 100ක් දෙන්න බැරි කමක් නෑනේ. ඒක නිසා ඉතින් තියෙන ඔක්කොම ලට්ට ලොට්ට ජර ඔක්කොම විකුණනවා. ඇයි? නඩුව යනවා. නඩුවට දඩ මුදල. විශ්මතා දඩ මුදල ගෙවන්න කියනවා. දඩ මුදල ගෙන රුපියල් 100ක් ගෙවලා යනවා. රුපියල් 1000ක් වුණත් අවුලක් නෑ. නේද? එහෙම තමයි ආහාර පනත කියවලා බලන්නකෝ. ආහාර පනතේ තියෙනවා ඒ ටික. රුපියල් 1000යි 1000 ගෙවන්න බැලුවොත් මාස 3ක් ඉරේ. අනේ ඉතින් 1000 ගෙවන්න බැරි එකෙක් ලංකාවේ ඉන්නවද දැන්? ඔය වගේ මේ බිස්නස් කරන උන් ඉන්නවද 1000 ගෙවා ගන්න බැරි? නෑනේ නේද? අන්න නීතියේ හිල් නේද? කොහෙද හිල්? නීතියේ හිල්. ඒ වතරින් අපූර්වට හිල් නෙමෙයි වල කියන්නේ මොනවද? හිල් නන් නෙමෙයි. පතාර මොනවද පතාර සිදුරු. නිකම් රිංගල යන්න පුළුවන්. ඈද නේද?
ඔයාලවත් ওই නීති අලුත් කරලා ගන්න ඉතින් මොනව කරන්නේ ලංකාවනේ. හරි එතකොට මේ අවසානට කිව්වේ නිරන්තරයෙන් පුතේ මේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා නියදි එක් කරලා පරීක්ෂණාගාර වලට අරන් ගිහිල්ලා ඒවා නිතර පරීක්ෂා කරනවා කියලා පොතේ හැටියට කියනවා පුතේ. හරි පොතේ හැටියට කියන්නේ. මම දන්නේ ඇත්තටම වෙනවද කියලා. පොතේ හැටියට එහෙම කියනවා. right. එක් එක් නිෂ්පාදනය සඳහා ප්‍රමිතීන් එකිනෙකට වෙනස් අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අදාළ තොරතුරු ලබා. ඒක මම කලින් කිව්වා. එක එක නිෂ්පාදනයේට ප්‍රමිති වෙනස්. බිස්කට් එකකට එක ප්‍රමිතියක් තියෙන පුතේ. නැත්නම් ප්‍රමිති පිරිවිතර බිස්කට් එකකට වෙනම තියෙනවා, යෝගට් එකකට වෙනම තියෙනවා, කෝඩියල් වලට වෙනම තියෙනවා. හරිද? ඒතරේ අපි නිෂ්පාදනය කරන එකට අදාළව අපි ඒ ප්‍රමිති ලබා ගැනීම කරන්න ඕනේ. දැන් ඔයාලා අනාගතයේදී බිස්කට් හදනවා කියලා හිතන්න. හරි. මාරියක්වත් හදනවා කියලා හිතන්නකො. ඒතර ඔයාලා ගන්න ඕනේ 251 කියන SLS ප්‍රමිති ටික. කියන්නේ 251 අංකයට අදාළ ඒ පිරිවිතර ටික හොයා ගන්න ඕනේ. එයා පොඩි මුදලක් ගෙවලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගන්න පුළුවන් පොතේ. මුදලක් ගෙවන්න ඕනේ. ඒකටත් මුදලක් ගෙවන්න ඕනේ. නිකන් දෙන්නේ නැහැ. පොඩි මුදලක්. මහ ලොකු මුදලක් නෑ මම හිතන්නේ ඒක න ะ. පොඩි මුදලක් ගෙවලා ඔයාට ඒ ටික අරගන්න හැකියාව තියෙනවා. ඊළඟට පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති නැත්නම් SLS ප්‍රමිති අනිවාර්ය කරපු නිෂ්පාදන ටිකක් මම මෙතන දාලා තියෙනවා. අනිවාර්යයි. තිබිය යුතුයි. මොනවද මේ? බෝතල් කළ පානීය ජලය SLS 894 කියලා අපි කියනවා. දුඹුරු සීනි SLS 883. ඊළඟට ටින් මාළු SLS 591. උකු කිරි SLS 179. ඊළඟට පළතුරු සිරප් පාන කියන්නේ පුතේ කෝඩියල් සංක්වික් MD වගේ කෝඩියල් වර්ග තියෙන්නේ. ඒවා 214. ඊළඟට පිළිගැන්වීමට සූදානම් පළතුරු පාන කියන්නේ පුතේ අර ස්නැක් වගේ ඒවා. ඒ කියන්නේ අපිට කඩෙන් අරන් ඒ ගමන්ම පොඩ්ඩක් අර ෂේක් කරලා නේද? මේ ෂේක් කරලා නැත්නම් මොකද සිංහලෙන් කියන්නේ කලතලා පොඩ්ඩක් මිශ්‍ර කරලා බොන්න පුළුවන් ඒ ගමන්. ආයෙ ගෙදර ගිහලා වතුර දාලා සීනි දාලා එහෙම හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි අපි කියන්නේ පිළිගැන්වීමට සූදානම් පළතුරු පාන. ready to serve කෙටියෙන් කියන RTS කියලා. ස්මැක් වගේ ඒවා. පැහැදිලිද? මේකට අංකය කීයද කියන්නේ 729. ඔය කීපයක් SLS ප්‍රමිතිය අනිවාර්ය කරලා තියෙනවා. මතක තියාගන්න. right. ඊළඟට මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පුතේ SLS ප්‍රමිතියක් අරගන්න නැත්නම් ජාතික මට්ටමේ ප්‍රමිතියක් අරගන්න අපි සම්පූර්ණ කළ යුතු නිර්ණායක තුනක් තියෙනවා. පැහැදිලිද? සම්පූර්ණ කළ යුතු නිර්ණායක තුනක් තියෙනවා. ඒත් ඒකේ පළවෙනි නිර්ණායකය අපි ඇත්තටම මේ වෙනකොට කතා කරලා තියෙන්නේ අපි කියනවා ඒ නිෂ්පාදනයට අදාළ ප්‍රමිති පිරිවිතරයන්ට අනුව ආහාරය හදන්න ඕන පුතේ. ඒක අනිවාර්යයිනේ නේ. මම කිව්වේ දැන් අර දැන් බිස්කට් එකක් හදනවා නම් 251 කියන ඒ ප්‍රමිති පිරිවිතරයන්ට අදාළව හදන්න ඕන. ඒක එක. ඊළඟට අපි කියන දෙවෙනි එක මේ නිෂ්පාදන ආයතනය තුල තත්ත්ව කළමනාකරන පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. හරි ඒ කියන්නේ අර GMP වගේ දේවල් පුතේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න ඕන. තත්ත්ව කළමනාකරන පද්ධති කියන්නේ ඒක. ඊළඟ එක තමයි ලස්සනම කතාව. පගාවක් දෙන්න ඕන. මොකද්ද දෙන්න ඕනේ? පගාවක් දෙන්න ඕන. විභාගෙදි ලියන්න එපා පගාවක් දෙන්න ඕන කියලා. මෙහෙමයි කියන්නේ අපේ ඒ අදාළ නිෂ්පාදන ආයතනයේ වාර්ෂික ආදායමෙන් 0.0.05 ලොකු වගයක් නෙමෙයි. නමුත් මේක ලොකු වගයක් වෙනවා නිෂ්පාදන ආයතනයේ වාර්ෂික ආදායම මත. හරි 0.0.05ක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවන්න එකඟ වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ රුපියල් 10000ක් නේද? රුපියල් 10000ක වාර්ෂික ආදායමක් තියෙනවා නම් රුපියල් 5ක් අවුරුද්දට ගෙවන්න ඕන. හරි? රුපියල් 10000ක් වාර්ෂික ආදායම තියෙන කෙනෙක් නම් ආයතනයක් නම් රුපියල් 5ක් ගෙවන්න ඕනේ. ඔයාලා දන්නවනේ සාමාන්‍ය ලොකු කම්පැනියක් ගත්තාම මිලියන ගණන් වලින්
වාර්ෂික ආදායම් එන්නේ. එතකොට සාමාන්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේට ඒක ආයතනයකින් මාසෙකට ලක්ෂ 3-4 අවුරුද්දකට ලක්ෂ 3-4ක්වත් අඩුම තරමේ හම්බ වෙනවා ඒක ආයතනයකින්. හරිද? ඒ වගේ ආයතන 100ක් 200ක් තිබ්බොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේට බර ගාණක් පුතේ මුදල් ඒ විදිහට හම්බ වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගේ දේවල් මේ ආදායම් ලබන ආයතන. හරි? ඒ කියන්නේ රාජ්‍ය ආයතන තියෙනවා පුතේ සමහර ඒවා ආදායම් ලබන රාජ්‍ය ආයතන. එහෙම මම ඔයාලට කියලාත් ඇති. එහෙම තියෙන එකක් කියන්නේ ඉහළම මට්ටමේ ආදායම් ලබන රාජ්‍ය ආයතනයක් තමයි රේගුව. රේගුවයි වරායයි. නේ හාබර් එකයි කස්ටම් එකයි. සාමාන්‍ය ඉහළ ලාභ ලබනවා. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් කස්ටම් එකේ අපි කියන්නේ ඒ කියන්නේ රේගුවේ හොරබඩු ඇල්ලුවත් සල්ලි ඒ කියන්නේ මම කියන්නේ වැඩ කරන අයට හොරබඩු අල්ලපුවම සල්ලි හම්බ වෙනවා පුතේ. එහෙමයි ඒක හදලා තියෙන්නේ. හරි. දැන් මම මොනවා හරි හිතන්නකෝ කොහෙන් හරි හොර සිගරට් ඔබයක් හරි මොනවා හරි ගේනවා කියලා පැක් කරලා හොරේට හරි රෙදි ASCII දාලා හොයන්න බෑ. මම හැබැයි මම සූක්ෂම විදිහට බලලා හොයා ගන්නවා. හොයපුවම මේකේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් ඒක අල්ලපු කෙනාට හම්බ වෙනවා. පඩියට අමතරව. එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. ෂේප් එකේ ওই ටික පන්නනවා. ඒ කියන්නේ අරුට පොඩ්ඩක් ලයින් එක දාලා අරන් යන්න කියලා දෙනවා. හැබැයි ඌගෙන් ගාණක් කඩා ගන්නවා. හරි? දැන් ලක්ෂ 10 විතර සිගරට් තියෙනවා. මට 50000ක් දීපන්. බොබි ටික පන්නපන් කියලා එහෙම බලමු. එහෙමත් කරනවා. දෙපැත්තටම යනවා. ඒකයි මං කිව්වේ බඩු ඇල්ලුවත් සල්ලි, බඩු පැන්නුවත් සල්ලි. හරි? කස්ටම් එක කියන්නේ එහෙම. බඩු ඇල්ලුවත් සල්ලි, බඩු පැන්නුවත් සල්ලි. ඒක ඒ වැඩ කරන අයට. එහෙම නැත්නම් සාමාන්‍ය අපි නීතිමය තත්ත්වයට යටතේ සාමාන්‍යයෙන් බාන්න අලෙවි ගෙන්නනකොට අපි කස්ටම් එකට නේ රේගු ගාස්තු ගෙවන්න ඕනනේ. ඒ වාහනයක් ගෙන්නන උන කස්ටම් එකට ලක්ෂක දෙක විතර වගේ සමහරට රේගු ගාස්තු ගෙවන්න ඕන. ගොඩක් ලාභ ලබන ආයතනයක් රේගුව කියන්නේ. ඊට පස්සේ වරාය. ඊළඟට විදුලි බල මණ්ඩලය, ඊට ජල සම්පත්, තව විශේෂ එකක් තියෙනවා. ගුවන් තොටුපළ, එයාලයින්ස් වගේ ඒවා. හරි? ගුවන් තොටුපළ. ඒ ඔක්කොම ලාභ ලබන ආයතන. පාඩු ලබන ආයතන. හරි. ඉස්කෝලේ පාඩු ලබන ආයතන. ඇයි තියෙන තුට්ටුවත් සමහරට වියදම් වෙනවා. මොනවටද? මොන හරි තියෙනවා. ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. ඒකට මොන හරි ඉටිපන්දම් ඕන. ඉටිපන්දම් ගේන සල්ලි නෑ. ඔන්න ගුරුවරයා දෙනවා ඉටිපන්දම් ගේන සල්ලි. ඔන්න මේ මොන හරි තේ අල්ලන්න බන්දේසියක් නෑ. ඔන්න හදිසිය කියලා බන්දේසියකුත් අරන් එනවා කඩේ. ගුරුවරයා තමයි දෙන්නේ. නේද? ඊට පස්සේ ඔන්න මේ තේ හදන කෙනා සීනිමදි. ඔන්න එහා පැත්තේ කඩේට දුවන කියලා සීනි ගේනවා. අන්න එතනත් කීයක් හරි යනවා. ඔන්න ළමයි කසනීප වෙනවා. හරි? ඊට පස්සේ ඕන් ඌව කාර් එකේ දාන හොස්පිටල් එකට යනවා. කීයක් හරි වේදන් වෙනවා. ඒ කියන්නේ හිතේ කැමැත්තෙන් කළත් හරි අපි අකමැත්තෙන් කරන්නේ නැහැ. උනාට ඉතින් කීයක් හරි වේදන් වෙනව නේද? ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර හොස්පිටල් එකට ගියත් තමයි නේද? රුපියල් 100ක විතර වරි පෙට්‍රල් පිච්චෙනවා අවශ්‍ය. සාමාන්‍ය වෙන කිසිම එහෙම ආරාජ්‍ය සේවකයෙක් තමන්ගේ මුදල් වියදම් කරන්නේ නේද? ආයතනය වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරන්නේ නැහැ. අඩුමතරම මේ ඔෆිස් එකේ දෙන හාෆ් ෂීට් එකක් හරි ගෙදර අරන් එන්නනේ බලන්නේ සමහර අය. අපිට නෑ අපි සමහරට ඒවත් අපි ඉස්කෝලේට දෙනවා. සමහරට අපෙන් හාෆ් ෂීට් අපෙන් A4 අපෙන්ම තමයි පෑන වෙන රාජ්‍ය ආයතන වල පෑනක් දෙනවා. අපිට දෙන්නේ නෑ පෑනක්වත් දෙන්නේ නෑ. කොලයක්වත් දෙන්නේ නෑ. මුකුත් දෙන්නේ නෑ. වියදම් තමයි තියෙන්නේ. පඩියට අමතරව තව අපිට වියදම් තියෙනවා. හරි සමහර වියදම් තියෙනවා අපේ කැමැත්තෙන් අපි ආසාවෙන් කරන දේවල්. දැන් උදාහරණයක් විදිහට ලෝක ළමා දිනයේ දවසට ඔයාලත් ලෝක ගුරු දිනයට ගුරුවරුන්ට සලකනවා ලෝක ළමා දිනයට ගුරුවරුත් එකතු වෙලා සලකනවා. දැන් ළමයි ගත්තාම ළමයි 1000ක් විතර ඉන්නවා. ළමයි 1000 එකතු වෙලා ගුරුවරු 50කට 100කට සංග්‍රහයක් දෙයි. ගුරුවරු 50ක් 100ක් එකතු වෙලා ළමයිට 1000ක් විතර සංග්‍රහයක් දෙන්නත් අනිත් පැත්තට නේද?
ළමයෙක්ගෙන් රුපියල් 50ක් එකතු කරනවා ගුරුවරයෙක්ගෙන් රුපියල් 500ක් විතර එකතු කරන්න වෙනවා. ඉතින් එහෙමත් කරනවා සමහරට. ඒවා ඇත්තටම අකමැත්තකින් කරන්නේ. ඒ කිසි දෙයක් මම කියන්නේ අකමැත්තකින් නෙමෙයි. ඔය තව උදාහරණ දැන් නිවාසාන්තර ක්‍රීඩා උත්සව දවස්වල ඔයාලා හිතන්නේ බර ගණන් වියදම්. ළමයින්ට බීම හදලා ගෙනලා දෙනවා. දැන් මම පළල්ලේ මේ පාර. ඒත් වියදම් ඉතින් ඒ හරි ආසාවෙන් හැබැයි වියදම් කරන්නේ. සල්ලි තිබිලම නෙමෙයි. සල්ලි වැඩි වෙලා නෙමෙයි. ඒවට ඉතින් ළමයි ක්‍රීඩා කරනකොට උන්ට නේද උන්ට බීම එකක් දීලා ඒ ලබන තෘප්තියක් තියෙනවා. ඒක සතුටක් තියෙනවා මම කියන්නේ. හැබැයි වෙන කිසිම රාජ්‍ය සේවකයෙක් එහෙම තමන්ගේ තම වැඩ කරන තැන වෙනුවෙන් ඕ තමන්ගේ යාලා දින සේවාදායකයනේ. එහෙම සේවාදායක වෙනුවෙන් යාලා වියදම් කරන්නේ. යාලා බලන්නේ කොහෙන් හරි තව මොන හරි වැඩක් කරගන්න ආපු මේ අද නම් බෑ අමාරුයි එහෙම කියලා ෂේප් එක එහෙම කියන්නේ සමහර හැමෝම නෙමෙයි මේ තාත්තලොස්සක් යන මම මේ කියන්නේ. එහෙම කියලා සමහරට වැඩේ කරගන්න කීයක් හරි යටින් ගන්න. හරි එහෙම තැන් ගොඩක් වලට තියෙනවා. යටින් කීයක් හරි අරගෙන තමයි වැඩේ කරලා දෙන්නේ. නේද? අපි මනෑනේ ළමයෙකුට අසනීප වුණා හොස්පිටල් එකට එක්ක ගියා යටින් කීයක්වත් ගන්නවද? නෑනේ එහෙම කරන්නේ නෑනේ. අමාරුට හොස්පිටල් එක එක්ක ගිහිල්ලා ඌව නවත්තලා ඌට කෑම මොන හරි තරම් දීලා ඌට වතුර බෝතලයකුත් තරම් දීලා උන්ගේ අම්මලාට කෝල් කරලා උන්ගේ අම්මලා එක්කෙනෙක්න් අම්මෝ කීයක් දේවල්ද මම මගේ ජීවිතයේ අත්දැකීම් කියන්නේ ඒවා හිතලා නෙමෙයි කියන්නේ මම ජීවිතේ මේ අවුරුදු 7 තුල විඳපු අත්දැකීම් එහෙම තමයි මේ දවස්වල ටිකක් අඩුයි මේ දවස්වල එකක් ළමයි ඉස්කෝලේට වගේ අසනීප වෙන්නේ අසනීප දැන් අනිත් දැන් තියෙන chance එක තමයි අපිට 1990 තියෙනවනේ දැන් ගොඩක් දුරට අපි කරන්නේ 1990ට කෝල් එකක් දෙනවා ඒක වඩා හොඳයිනේ 1990ට කෝල් එකක් දුන්නාම එයාලා ඇම්බියුලන්ස් එක අරගෙන එනවා එතකොට සමහරට ඒ ඉතින් ගුරුවරයෙක් යන්නේ නැ සමහරලාට එහෙම නැත්නම් දෙමව්පියෝ ළඟ පාදන ටස් ගාලා 1990 වෙන අතරතුර දෙමව්පියෝ ඉස්කෝලේට කැඳ ගන්නවා එතකොට දෙමව්පියෙක් එක්කම 1990ට දාලා යවන්න පුළුවන් එහෙම නැත්නම් ඇත්තටම ඉස්කෝලේට අපි ඉස්කෝලෙන් ළමයෙක්ව හොස්පිටල් එකට අරන් ගිහලා හොස්පිටල් එකට බාර දුන්නොත් බාරකරුගේ නම් විදිහට ගන්න අපිව. ඒ කියන්නේ හොස්පිටල් එකට බාර දෙනකොට බාරකරුවෙක් ඉන්න ඕනනේ. දැන් බාරකරුගේ නම් විදිහට ගන්න අපිව. ඉතින් අපි ඉන්න ඕන ඊට පස්සේ. හරි ඊට පස්සේ ඉඳලා අම්මෙක් හරි මොකෙක් හරි අම්මා හරි තාත්තා හරි ඥාති වෙන කවුරු හරි ආවට පස්සේ තමයි අපිට අහපව වෙන්න වෙන්නේ. හරි එහෙම ඉතින් එහෙම තමයි ගුරු ජීවිතය කියලා කියන්නේ ඉතින් එහෙම. හැබැයි හැමෝටම ওই දේවල් ගන්නත් බෑ. මං කියන්නේ හැමෝටම ඔය දේවල් කරන්නත් වාසනාවක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මං හිතන්නේ හිතේ සතුටින් කළොත් ඇත්තටම ලොකු පිනක් ගුරුවරයෙකුට. ඒ කියන්නේ හැමෝම ගුරුවරුන්ට බයිනවනේ. නේද? අපේ සමාජය තුළ වැඩිපුරම බැනුම් අහන පුද්ගලයා තමයි ගුරුවරයා මම දකින විදිහට. හරි වැඩිපුරම බැනුම් අහන්නේ වැඩිපුරම අනින්නේ ගුරුහොරු කියන්නේ බයින්නේ නේ. අතලොස්සක් ඒ අතරත් ඉන්නවා ගුරුවරුන්ගේ වැඩ කරන්නේ නැතුව හරි. එහෙම ඉන්නවා. නමුත් අනිත් අය කරන සේවයට වඩා හාත්පසින්ම වෙනත් සේවයක් මම කියන්නේ ගුරුවරු අතින් වෙනවා. ඒක දකින්නේ නෑ ගොඩක් අය. හරි ඒක දකින්නේ නෑ. ඔය මං කියපු අවස්ථා කීපයක්. නේද? හරි. අපි අර තුන ලියමුද? එතකොට කීයක් ගෙවන්න ඕනේද වාර්ෂික ආදායමෙන්? මතකයි නේද? 0.05 පගාවක් විදිහට ගෙවන්න. විභාගයේදී ලියන්න එපා පගාවක්. මම වචනේ කිව්වට හත් ලියා ගන්නකො පුතේ. එතන අපිට හිස් තැන තියෙනවා නේ ටික පුරව ගමුනේ. ලියන්න අංක 1 යටතේ නිෂ්පාදනය හෝ සේවාව අදාළ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. අදාළ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. අදාළ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. 2 අදාළ ආයතනය තුල තත්ත්ව සහතික නිකුත් කිරීමේ
කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක වී තිබිය යුතුය. තුන්වෙනි එක සමස්ත වාර්ෂික ආදායමෙන් සේට 0.05ක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවීමට එකඟ විය යුතුය. හරි. පැහැදිලි නේද? ඒ කරුණු තුන විශේෂයෙන් පුතේ මතක තියාගන්න. මම ඒ නිසාමයි ඒක ලියන්නමත් දාලා තියෙන්නේ. ඒක වැදගත් නිසා. හරි. ඊළඟට අපි එනවා පුතේ ISO ප්‍රමිති ගැන චුට්ටක් කතා කරන්න. පෙරලා ගන්න එහා පැත්තට. මම නෝට් එක කියවන්නම් චුට්ටක් අහගන්න ඔයාලා. එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු පිණිස සකසා ඇති මෙම ප්‍රමිති අදාළ රටවල් එක්ව පවත්වාගෙන යයි. පැහැදිලිද? ඇත්තටම මෙතන මේ ISO කියන්නේ International Standard Organization. ඒ කියන්නේ පුතේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය කියලා එකක් තියෙනවා. හරි ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය කියලා එකක් තියෙනවා. දැන් මේ ආයතනය සකස් වෙන පුතේ ඒ රටවල් වල සමාජිකත්වයෙන්. දැන් අපේ රටත් ඒ ISO එකේ සමාජික රටක්. පැහැදිලිද? මේ සමාජික රටවල් එක්ව හදාගත් සංවිධානයක්. මේක අර UN එක වගේ තමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ තමයි. හරි. එතන අපේ ශ්‍රී ලංකාව ඔය සංවිධානය නියෝජනය කරන්නේ. අපේ රට නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගේ. හරි. අපේ රට නියෝජනය කරන ඔය සංවිධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. හරිද? මොකක් හරි ඒකේ සමුළුවක් හරි මොනවා හරි තියෙනවනේ අපේ රටේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ යම් නියෝජිතයෙක් තමයි එතෙන්ට ඉදිරිපත් වෙන නියෝජිතයෙක් හෝ කීප දෙනෙක්. ඊට පස්සේ යාලා තමයි ගිහිල්ලා මෙතන මෙයාලා මේ මේසයක් වටේට ඉඳගෙන සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා තමයි මේ ප්‍රමිති ටික ගොඩනගලා තියෙන්නේ. හරි. ඒකයි කියන්නේ එක් රටවල් එක්ව එකතු වෙලා තමයි පුතේ මේ ISO කියන ප්‍රමිති ගොඩනගලා තියෙන්නේ. එතකොට අපි එකතු වෙලානේ හැදුවේ. ඒ නිසා අපි හැමෝම මේක පිළිගන්නවා දැන්. හරි. හිතන්නකෝ මේ ISO එකේ සමාජික රටවල් 100ක් ඉන්නවා කියලා. හරි. සමාජික රටවල් 100ක් ඉන්නවා. එතකොට දැන් අපි ISO ප්‍රමිතිය සහිතව යම් භාණ්ඩය නිෂ්පාදනය කළොත් ඒ අර ඉතුරු රටවල් 99ම ඒක පිළිගන්න ඕන. එතකොට එහෙනම් අපේ භාණ්ඩය යාලා එතකොට පිළිගන්නවා. එතකොට පිළිගන්න වෙනවා කියන්නේ පිළිගන්නවා. හැබැයි මං කියව ISO එකට සම්බන්ධ නැති සමහර රටවල් තියෙන්න පුළුවන්. දැන් උදාහරණ කිව්වේ. හරි. සමහරට යාලා සම්බන්ධයි. හැබැයි යාලා තව එතනින් එහාටත් බලාපොරොත්තු වෙන ප්‍රමිති තියෙන්නත් පුළුවන්. දැන් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එක කියන්නේ එහෙම එකක්. එයාලා එතකොට අර ISO එකට එහා ගිහිල්ලා එයාලා තව බලාපොරොත්තු. සමහරට ඒ ISO වලට වඩා ටිකක් ස්ට්‍රික්ට් ප්‍රමිති තියෙනවා. ඊට වඩා ටිකක් කොහොමද අපි කියන්නේ ස්ට්‍රික්ට් කියලා කියන්නේ? ගොඩක් ස්ට්‍රික්ට් කියලා කියන්නේ ටිකක් තද ප්‍රමිති තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ SLS එක යම් ආහාරයක ISO එක කියනවා යම් ආහාරයක තිබිය යුතු EM ප්‍රමාණය ppm 0.01කට වඩා අඩු වෙන්න ඕන. හරි. ISO එක කියන්නේ 0.01කට වඩා අඩු වෙන්න ඕන කියලා ppm. ppm කියන්නේ parts per million. මිලියන එකට කොටස්. හරි. මේ කියන්නේ ISO. හරි. මේ කියන්නේ ISO. සමහර විට අර යුරෝපියන් ස්ටෑන්ඩඩ් වල වගේ කිව්වම නැත්නම් ඒ රටවල් වල සමහර විට ඊට වඩා වෙනස් ප්‍රමිති තියෙන්න පුළුවන්. යාලා කියනවා අපිට ඕන 0.05ට වඩා අඩුවෙන් තියෙනවා විතරයි. හරි 0.05ට වඩා. ඒතර මේකට වඩා ටිකක් තව අඩුයි. ඒතර යාලා තව ටිකක් යාලගේ ජනතාව ගැන වැඩිපුර සැලකිලිමත් වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. පැහැදිලිද? right.
මෙමගින් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුවේදී ඇතිවන තාක්ෂණික බාධක මගහරිනු ලැබේ කියලා කියනවා. ISO ප්‍රමිති මීට ප්‍රධාන වශයෙන් අයත් වේ. එතකොට මේ ISO ප්‍රමිති ආහාර සම්බන්ධව යන ISO ප්‍රමිති පුතේ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒකෙත් ප්‍රධානම එක තමයි අත්‍තරම ISO 22000 කියලා කියන්නේ. ප්‍රධානම එක. ඒක කෙලින්ම ආහාර සම්බන්ධව යන්නේ. හරි අනිත් ඒවා ආහාර නැතිව වෙන තැන් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පළවෙනි එක කියනවා පුතේ ISO 9000 නැත්නම් 9001 කියලාත් අපි කියනවා. ඒතර මේකෙන් කියන්නේ ආයතනය තුල මනා තත්ත්ව කළමනාකරන පද්ධතිය පවත්වාගෙන යනවා කියන එක. හරි කියන්නේ මගේ යම් ආයතනයක් තියෙනවා. මට තියෙනවා ISO 9001. හරි ඒතර මට ISO 9001 තියෙනවා කියලා කියන්නේ පුතේ ඒකෙන් තහවුරු වෙනවා මගේ කම්පැනි එක මනා තත්ත්ව කළමනාකරන පද්ධතියක් පවත්වාගෙන යනවා කියන්නේ. ඒකයි ඔය කියන්නේ. හරිද? යාලා මේක මේ ලේසි නෑ මේවා ගන්න. හරිද? ඒතර ඇවිල්ලා දැන් මතක තියනවා මේ කාරණේ දැන් අපි ISO ප්‍රමිති ගැන කතා කරනවානේ. ඒ කියන්නේ ISO ප්‍රමිති දැන් අපේ රටේ ගන්න පුළුවන් නේ අපිට. ඒත් අපේ රටේ ISO ප්‍රමිති දෙන්නේ අහපව් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්ම තමයි. ඒකත් මතක තියාගන්න. ISO ප්‍රමිති අපේ රටේ ඔෆර් කරන්නේ පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් තමයි. මොකද මම කියවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය නැත්නම් ප්‍රමිති සංවිධානය නියෝජනය කරන්නේ. එතකොට අපේ රටේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්ම තමයි අහපව් ISO ප්‍රමිති ලබා දීමත් සිද්ධ වෙන්නේ. වෙන ආයතන මගින් දෙන්නේ නෑ. ඒකත් මතක තියාගන්න. right. ISO 14000 කියලා කියන්නේ පුතේ ඒ අදාළ කර්මාන්ත ශාලාව තුලත් ඒ කර්මාන්ත ශාලාවෙන් පිටතත් පරිසරය අපි හොඳින් නඩත්තු කරගන්නවා මනාව පවත්වාගෙන යනවා කියන එක තහවුරු කරනවා. ඒතර මෙතනත් වෙන්නේ අදාළ නියෝජිත කණ්ඩායමක් ඇවිල්ලා ආයතනයේ තුල සනීප ආරක්ෂාව, ටොයිලට්ස් හොඳට තියෙනවද? ඒවා නිතර පිරිසිදු වෙනවද? ජලය හොඳට බැහැලා යන විදිහට තියෙනවද? බිම එක එක කුණු රොඩු වැටිලා ඒවා ඒ තැන්වල මුළු වලට අතු ගාලා දාලාද? ඒ හැමදේම එකිනෙක පරීක්ෂා කරනවා. හරි එකිනෙක පරීක්ෂා කරනවා. ඒ වගේම පිටට ගිහිල්ලා කාණු ටික හරියට සුද්ධ වෙනවද? කාණු වල වතුර බැහැලා යනවද? මදුරුව බෝ වෙලාද? ඒ හැම දෙයක්ම චෙක් කරනවා. චෙක් කරලා තමයි මේ ප්‍රමිති සහතිකය නිකුත් කිරීම කරන්නේ. පැහැදිලිද? දැන් ඔය මට හොඳට මතකයි. මම ෆින්ලෙස් එකේ වැඩ කරනකොට දැන් ඔය ප්‍රමිති සහතික පුතේ මේ අලුත් කරන්න ඕනේ. වසරක් පාසා අලුත් කරන්න ඕන. ඒ කියන්නේ යාලා විගණනයක් කරනවා. විගණනයක් කරලා නැවත අලුත් කිරීමක් කරනවා. එතකොට මේ අවුරුද්දේ ඔන්න විගණනයට එන දවසක් යාලා දෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් එනවා. ඔන්න දැන් විගණනයට එනවා. එහෙම නැත්නම් එන දවස ලං වෙනවා. සාමාන්‍යයෙන් යාලා දන්නවා මෙන්න මේ කාලය තුල දැන් ওই විගණනයට එනවා. හරි. එතකොට ඒ එනකොට අපේ කම්පැනි එකට ෆින්ලෙස් එකට යාලා කියනවා ඇවිල්ලා අපේ ආයතනය හොඳට පරීක්ෂා කරලා අපිට අඩුපාඩු තියෙනවා නම් අපිට රිපෝට් එකක් දෙන්න කියලා. ඒතර අපි යනවා. කැමරාවකුත් අරගෙන මට හොඳට මතකයි. මට වෙනම කැමරාවක් දීලා තිබුණා. දැන් කැමරාවත් අරගෙන යනවා. බයික් එකක් තමයි තිබුණේ කම්පැනි එකේ ඉන්නේ. ගිහිල්ලා තවත් සමහරට කවුරුහරි ටෙක්නීෂියන් කෙනෙක් ඒ පැත්ත හොඳට දන්න මොකද මම වැඩි ඒවට යවෙන්නේ නැහැනේ. ටෙක්නීෂියන්ලා තමයි ඒතර ඒ තැන් වලට නිතර ගිහිල්ලා ඒ සුද්ධ පවිත්‍ර කරන ඒවා කරන්නේ. ඒ කියන්නේ මං කියන අර මම මුලින්ම වැඩ කළේ ඔය පලිබෝධ කළමනාකරණය සම්බන්ධ නැත්නම් පලිබෝධ පාලනය සම්බන්ධ ආයතනයකනේ. හරිද? ඔය ඒ ආයතනවල ඔය කැරපොත්තෝ ඉන්නවා නම් උන්ට බෙහෙත් ගහන්න, මීයෝ ඉන්නවා නම් උන්ට උගුල් අටවන්න ඒව තමයි කරන්නේ. ඒ කම්පැනි එකේ ඒක තමයි කරන්නේ. හරි. ඒතර වෙනම ටෙක්නීෂියන්ලා ඉන්නවා. එයාලා තමයි නිතර යන්නේ වට ගිහිල්ලා ඒ එක එක දේවල් කරලා එනවා. එහෙම ටෙක්නීෂියන් කෙනෙක් එක්කම යනවා. ඊළඟ ඉතින් බලනවා හැම තැනම බලලා හොඳට බලනවා. ඔය උඩින් යන නල පද්ධති පව ඔක්කොම බලනවා. මීයෝ එන්න පුළුවන් තැන් තියෙනවා. හරි ඔක්කොම බලලා අඩුපාඩු තියෙන හැම එකම ෆොටෝ ගහනවා. හැම එකක්ම ෆොටෝ ගහනවා. ෆොටෝ ගහලා ඊට පස්සේ ඒ ටිකත් අරන් ඇවිල්ලා අර තියෙන තැන් ටිකත් ඒවා මේ පොඩි ෆීල්ඩ් බුක් එකක් අරගෙන ගිහලා ඒ ටික ඔක්කොම නෝට් කරගෙන ඇවිල්ලා ඔෆිස් එකේ ඉඳලා රිපෝට් එක ගහන්න ඕන. අඩුපාඩු තැන් ටික දක්වලා රිපෝට් එක මෙන්න මේ ටික හදාගන්න. හරි? හදාගන්න කියලා රිපෝට් එක ගන්න. ඒතර එයාලා ඒ අඩුපාඩු බලලා අඩුපාඩු හදා ගන්නවා. එහෙම නැත්නම් අර විගණනයට ආවට පස්සේ SLS එකෙන් වගේ
ඔය අඩුපාඩු තැන් ටික අහු වෙනවා. අහු වුණොත් සමහරට ප්‍රමිතිය අහෝසි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ දේවල් අපි සමහරට අපි නොදන්න දේවල් මේ රට තුල ඒ වගේ වෙනවා. අපි ඇත්තට දන්නේ නැහැ නේ. ඒ වගේ දේවල් වෙනවා. හරි. ඔය ප්‍රමිති සහතික ගන්න ගිහපුවම සමහර විට මේ අපිට ඒ පිළිබඳ දැනුමක් නැහැනේ. හරි. දැන් මට හිතන්න දැන් මට ප්‍රමිති සහතිකයක් ගන්න ඕනේ මගේ කම්පැනි එකට. හැබැයි මට ඒ පිළිබඳ මෙලෝ දැනුමක් නැහැ පුතේ. මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ ප්‍රමිති සහතිකයක්. මම මොනවද කරන්න ඕනේ කියලාවත් මට තේරුමක් නැහැ. හරි අරුන්ගෙන් ඇහුවට උන් කරන්න කියන දේවල් තේරෙන්නේ නැහැ. උන් කියනවා අර ෆයිල් එක මෙහෙම තියාගන්න, මේ ෆයිල් එක මෙහෙම තියන්න, මෙහෙම කබඩ්. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඔය අපේ ලංකාවේ ඉන්නවා වෙනම ආයතන තියෙනවා පුතේ. උන් කරන්නේ ඒ ආයතන වලින් කරන්නේ ඔහොම දැන් අර ඒ ප්‍රමිති සහතික ලබා ගන්න ඕන ආයතන තියෙනවා. ඒ පිළිබඳ දැනුමක් නැති අය ඉන්නවා. එයාලට සපෝට් කරනවා. තර්ඩ් පාර්ටි එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒත් එයාලා එනවා. එයාලා ඇවිල්ලා බලනවා. රයිට් මේක මෙහෙම කරන්න. මෙන්න මෙතනින් ওই විදිහට කබඩ් ටික කොහොම තියන්න. මේ ෆයිල් ටික මෙහෙම ලස්සනට ලේබල් කරලා පිළිවෙලට තියන්න. හරි ඔය ඔහොම බෑ ඔය මේ බොස් ඉන්න ඕනේ මේ හැමෝටම හොඳට පේන විදිහට බොස් මෙන්න මෙතෙන්ට ඔයාගේ ওই කැබින් එක වෙනස් කරන්න එහෙම එයාලා ඇවිල්ලා ඔක්කොම උපදෙස් දීලා ඒ කරන්න ඕනේ ඔක්කොම කියලා අවසානයේ කියනවා රයිට් දැන් හරි දැන් ඔයාලා ගිහිල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඔයාලා ප්‍රමිතිය එල්ලුම් කරා හරි එහෙම කරනවා එතකොට අර තර්ඩ් පාර්ටි එකට අර තුන්වන පාර්ශවයට එයාලට අපි වෙන මුදල් ගෙවන්න ඕනේ එයාලගේ සර්විස් එක පැහැදිලිද? එහෙම අපි නොදන්න දේවල්. ඒක හරියට නිකන් අර ඔය නීතිඥයෝ වගේ තමයි. දැන් අපිට නඩුවක් තිබ්බම අපිට තනියෙන් ගිහලා කතා කරන්න බෑනේ නේ. අපි නීතිඥයෙක්ම හරහා තමයි උසාවියට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ පැහැදිලිද? right ඉතින් ඔයාලා නොදන්න දේවල් මං කිව්වේ ගොඩක් තියෙනවා. මමත් ඉතින් ඔය වගේ දේවල් ගොඩක් දැනගත්තේ පුතේ. ඔයාලගේ කාලේ මම දන්නෙත් නෑ බොරු කියන්න ඕනේ නෑ. මමත් ඉතින් ඔය වගේ ගොඩක් දේවල් දැනගත්තා. ඔය කම්පැනි වල වැඩ කරනකොට ඉතින් හරි ගොඩක් දේවල් කම්පැනි වල වැඩ කරනකොට තමයි දැනගත්තේ. අපි නොදන්න දේවල් ගොඩක් කොළඹ පැතුවට ගිහපුවම දැනගන්න පුළුවන්. දැන් සරලව කියනවා නම් මේ ගෙවල් හදන්න කලින් වේයොන්ට ට්‍රීට් කරනවා කියලා. කියන්නේ වේයෝ එන එක වළක්ව ගන්න පොළොවට පුතේ ට්‍රීට්මන්ට් කරනවා. පොළොවට ප්‍රතිකාර කරනවා. කැම්පස් එකේ ඉදිවත් දැනගෙන හිටියේ නෑ එහෙම එකක් කරනවා කියලා. කම්පැනිට ගියාට පස්සේ තමයි දැනගත්තේ කොළඹ පැතුවල හැම ගයක් හදන්නම කලින් අනිවාර්යෙන් මේ ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරනවා. ලක්ෂ ගණන් දීලා ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරලා තමයි කරන්නේ. හරි. ඉතින් ගේ හදලා අවුරුදු ගාණක් යනකම් ආයේ වේයෝ එන්නේ නැහැ. හැබැයි අපේ ගේ හදපු දවසේ පහුවදා ඉඳලම වේයෝනේ. ඇයි අපි ටර්මයිට් ට්‍රීට්මන්ට් කරන්නේ නැහැනේ ගොඩක් දුරට. කරන්නේම නැහැනේ නේ. ඒක නිසා. හරි. ඊළඟට ISO 22000. මම කියන්නේ මේක තමයි ආහාර සම්බන්ධව තියෙන වැදගත්ම ප්‍රමිති සහතිකය පොතේ. භෞතික රසායනික හා ජෛවීය උපද්‍රව වලින් තොරව ආහාර හෝ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සෑම පියවරක්ම සෞඛ්‍ය ආරක්ෂිතව මනාව කළමනාකරණය කරගෙන ඇති බවට දෙන තත්ත්ව සහතිකයයි. අර මම HACCP වලදී කිව්ව එක හා සමානයි පුතේ මෙතන. මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී භෞතික රසායනික ජෛවීය කිසිදු අනතුරක් කිසිදු උපද්‍රවයක් පුතේ ආහාරයට සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි තහවුරු කරනවා මේ ISO 22000 කියන එකෙන්. ඒ නිසාම පුතේ මේ ප්‍රමිතිය අපි හඳුන්වනවා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමිතිය කියලා. මම හයිලයිට් කරලා තියාගන්න පුතේ මේ ප්‍රමිතිය ඒ නිසාම අපි හඳුන්වනවා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමිතිය කියලා. පැහැදිලිද? එතනින් පුතේ ඔය ප්‍රමිති කතන්දරේ ඉවරයි. ඊළඟට අපිට තියෙනවා තව මාතෘකා දෙකක් පුතේ මේ පාඩම තුල සාකච්ඡා කරන්න. අතර මේ දෙක එකට සම්බන්ධයි. එකක් තමයි පුතේ ආහාර ඇසුරුම්කරණය කියන කොටස. ඊට පස්සේ ඒත් එක්කම බැඳුණු කොටසක් තියෙනවා ආහාර ලේබල් කිරීම කියන කොටස. ඒ ටික කරපුවාම මේ පාඩම ඉවරයි. හරි. ඉතින් අපි බලමු දැන් මේ ඇසුරුම්කරණය සම්බන්ධ කොටසත් අද පොඩ්ඩක්. ඇසුරුම්කරණය කියන්නේ මොකක්ද? දැන් අපි යෝගට් එකක් ගත්තොත් නේද යෝගට් එකේ පිටපැත්තේ ඇසුරුමක් තියෙනවානේ. ටොපියක් ගන්නකො ටොපියටත් ඇසුරුමක් තියෙනවානේ. ඔය ඇසුරුම කියපුවා දැන් ඔන්න තේරෙනවා. ඇසුරුම කියන්නේ මෙහෙම එකක් කියලා ඔයාලා හිතනවා. අර්ථ දක්වා ගන්න බැරි නම් ඔයාලා දන්නවා දැන් ඇසුරුමක් කියන්නේ යෝගට් එකේ කෝප්පේ ඇසුරුම. ටොපි කොලේ ඇසුරුම. තව මොනවද? දැන්
කොකාකෝලා එකක් ගත්තොත් ඒ වීදුරු බෝතලේ තමයි ඇසුරුම. මයිලෝ එකක් ගත්තොත් ඒ පෙට්ටිය තමයි ඇසුරුම. අපි ඒවට විශේෂ නම් කියනවා ඉස්සරහට කියලා දෙන්න. එහෙනම් ඕවා තමයි ඇසුරුම් කියන්නේ. මේ ඇසුරුමක වැදගත් නැත්නම් මේ ඇසුරුම් කරන්නේ වැදගත්කම මොකක්ද කියලා කිව්වොත් පුතේ ආහාර නිෂ්පාදනය කරපු තැන ඉඳලා පාරිභෝගිකයා අතර මේක අරගෙන යන්න ඕනනේ අපිනේ. දැන් අපි ගෙදර මොනවා හරි අපි යෝගට් හදලා ගෑවොත් සමහරවිට අපිට අසුරන්න ඕනේ නැහැ. මොකද පාරිභෝගිකයත් අපිමනේ. හදුවා කෑවා. නේද? හැබැයි දැන් මේක වෙනම ආයතනයක් තුල නිෂ්පාදනය කරනවා. පාරිභෝගිකයා හතර වටේම ලංකාව පුරාම ඉන්නවා. සමහරවිට ලෝකෙත් ඉන්නවා. දැන් අපි යාළ ගාවට මේක අරගෙන යන්න ඕන පුතේ. ඒ අරගෙන යනකොට මේකේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. ඒ වගේම ආහාරයට හානියක් වෙන්න බෑ. අන්න ඒ සඳහා අපි කියනවා පුතේ මේ ආහාර ඇසුරුම් කරන්නේ වැදගත්. තේරෙනවද? සරලව කිව්වොත් නිෂ්පාදනය කරපු ආහාරයක් ආරක්ෂිතව හානියකින් තොරව පාරිභෝගිකයාට අරගෙන යන්න ඇසුරුම් කරන්නේ වැදගත් වෙනවා පුතේ. ඊළඟට මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ අර්ථ දැක්වීම මම වාට වෙනම ලියා ගන්න වෙනවා. මේ ඇසුරුම් කරණය ගත්තාම පුතේ අපි කියනවා මේක විද්‍යාවක්. මේ ඇසුරුම්කරණය කියන්නේ එක්තරා විදිහක විද්‍යාවක් මේක. මේක සයන්ස් එකක්. මේක සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. පාට තේරෙන භාෂාවෙන් කියුවොත් සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. හරි විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒ වගේම මෙතන තාක්ෂණයක් තියෙනවා. මෙතන ටෙක්නොලොජි එකක් තියෙනවා තාක්ෂණයක්. ඒ වගේම පුතේ මෙතන ක්‍රියේටිවිටි එකක්. කියන්නේ මෙතන නිර්මාණශීලීත්වය කියලා එකක් තියෙනවා. ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය ආර්ට් එකක්. ලේබල් එකක් ගත්තාම මේ පාරිභෝගිකයව ආකර්ෂණය කරන විදිහට දැන් නිර්මාණය කරන්නේ. නිකන් ඔහේ නිර්මාණය කරන්නේ ලේබල් එකෙනොත් මොකද කරන්නේ? පාරිභෝගිකයව වැදලා ගන්න. එහෙනම් අපි කියන මෙතන මේ නිර්මාණාත්මකතාවත් නැත්නම් නිර්මාණාත්මක බවක් තියෙනවා. පැහැදිලි ඔන්න ඔය තුනම තියෙනවා ඇසුරුම් කරන්නේ. විද්‍යාවක් තාක්ෂණයක් ඒ වගේම මේක නිර්මාණාත්මකයි නිර්මාණාත්මක බවකුත් තියෙන්න ඕන කියලා අපි කියනවා. පැහැදිලිද? right. අපිට මොනවා හරි ලියන්න තියෙනවද? ඔව්. ඉස්සෙල්ලා උඩ තියෙන චුට්ට කියවමුනේ මොනවද තියෙන්නේ කියලා බලමු. යම් ආහාරයක් එය නිෂ්පාදනය කළ ස්ථානයේ සිට අවසාන පාරිභෝගිකයා තෙක් ආරක්ෂිතව එනම් එහි ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක හානියකින් තොරව ගෙන යා යුතුය. ඒ සඳහා ආහාර ඇසුරුම් කරන්නේ වැදගත් වේ. හරි. ඒ ටික මම කිව්වනේ නේ. right. ඊට පස්සේ පුතේ අර කොටුවේ ඇතුලේ ලියා ගන්න මේ විදියට වෙන පාට පෑනකින් වගේ ලියනවනම් හොඳයි. මොකද මම මේ දෙන්න යන්නේ ආහාර ඇසුරුම් කරන්නේ අර්ථ දැක්වීම. යන්න මේ විදියට යම් නිෂ්පාදනයක් එය නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට පාරිභෝජනය කරන අවස්ථාව තෙක් විද්‍යාව කලාව හා තාක්ෂණය මත පදනම්ව එහි ගුණාත්මක බව ආරක්ෂා වන පරිදි ආකර්ශනීය ලෙස
ආකර්ශනීය ලෙස අවශ්‍ය තොරතුරු සපයමින් අවම පිරිවැයකින් හැසිරවීමට උපකාරී වන ක්‍රමයක් ලෙස ඇසුරුම්කරණය හැඳින්වේ. හරි. ඔන්න ටිකක් දිගාර්ථ දැක්වීමක් තියෙනවා. නමුත් එච්චර අමාරු නෑ පොතේ. දෙපාරක් තුන් පාරක් කියවපුවාම ඔළුවට වදේවි. ඒකෙන්ද අවධානයෙන් චුට්ටක් කියවලා මතකයෙන් දෙතුන් පාරක් ලියන්නකෝ. ඔළුවට යනවා ඔක්ක. ඊළඟට ආහාර ඇසුරුමක් යනු කියලා දීලා තියෙනවා පොතේ. බලන්න. ආහාරයට යාන්ත්‍රික මෙන්ම ගුණාත්මක ආරක්ෂාවක් සැපිය හැකි ආහාරයේ පරිරක්ෂණයට උපකාරී වන sannivedana කෘත්‍යයක්ද ඉටු කළ හැකි ද්‍රව්‍ය. පැහැදිලිද? ආහාරයට යාන්ත්‍රික මෙන්ම ගුණාත්මක ආරක්ෂාවක් සපයන්න පුළුවන් ආහාරයේ පරිරක්ෂණයට උපකාරී වන ඒ විතරක් නෙමේ පුතේ ඇසුරුම හරහා යම් sannivedana කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. ඇත්තටම මේ sannivedana කෘත්‍යයට අදාළ වෙන්නේ දායක වෙන්නේ ඔය ආහාර ඇසුරුම මත තියෙන ලියවිල්ල ලේඛනයක්. ඒකට තමයි කියන්නේ ලේබලය කියලා. තේරුණාද? ආහාර ඇසුරුම මතම දාන ඒ ලියවිල්ල ඒ ලේඛනය අපි කියනවා ලේබලය කියලා. මේ ලේබලය තමයි පුතේ sannivedana කෘත්‍ය ඉෂ්ට කරන්නේ. ඒ කියන්නේ ආහාරය පිළිබඳ තොරතුරු දෙනවා. කවුද හැදුවේ? මේ නිෂ්පාදකයා කවුද? කවද්ද නිෂ්පාදනය කළේ? කවද්ද කල්ලිකුත් වෙන්නේ? කොහොමද මේ ආහාරය නිවැරදිව සකස් කරගන්නේ? කොහොමද මේ ආහාරය නිවැරදිව ගබඩා කරන්නේ? මොනවද මේ ආහාරයෙන් අපිට ලැබෙන පෝෂක සංඝටක? සියල්ල අපිට ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි කියනවා පුතේ sannivedana කෘත්‍යකුත් ඉෂ්ට කරනවා ඇසුරුම මත. තේරුණාද? right. ඊළඟට ආහාර ඇසුරුම් කරන්නේ අරමුණු ටිකක් දීලා තියෙනවා පුතේ. කියවගෙන යන්න අමාරු නෑ මේවා. තේරුම් ගන්න පුළුවන් ඔයාලට. පළවෙනි එක කියනවා ආහාර නිෂ්පාදනය වන අවස්ථාවේ සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වා හි ගුණාත්මක බව රැකේ. අපි මේ දක්වා කතා කළේ ඒකනේ. ඊළඟට පසුවස්වනු හානිය අවම වෙනවා. භාවිතයේ පහසු මගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කිරීම හා නාස්තියම. එන ආහාර ඇසුරුම් කරන්නේ තුලින් පුතේ අපි කියනවා මේ ආහාර ද්‍රව්‍ය භාවිත කිරීම පහසු වෙනවා. ඒ ආහාර ද්‍රව්‍ය භාවිත කිරීම පහසු වීම සහ නාස්තිය අවම වීමකුත් වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? ආහාරයට ආරක්ෂක ආවරණයක් සැපයීම. එනම් ආහාර හැසිරවීමේදී සිදුවන ඝට්ටනවලින් ආරක්ෂා. ඔය බිස්කට් එකක් එම ඔය පෙට්ටියක දැම්මේ නැත්නම් පුතේ බිස්කට් කුඩු තමයි පාරිභෝගිකයට කන්න වෙන්නේ. කුඩු වෙලා අහට මෙහාට මේ ගැස් වෙනකොට මේ එහාට මෙහාට වැදිලා කුඩු වෙලා බිස්කට් කුඩු තමයි කන්න වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් බිස්කට් එකක් පැකට් එකක් එනකොට අහඹු ලෙස එකක් විතර කැඩලා තිබේ. අහඹු ලෙස මුල්ලක් කැඩිලා තියේ. හැබැයි ලොකු හානියක් බිස්කට් වලට වෙලා නැහැ. ඒකට හේතුව මේ ඇසුරුම් කරන කියන එක නිසා. පැහැදිලිද? ආහාරයේ ශුද්ධ පරිසරයත් බාහිර පරිසරයත් අතර ද්‍රව්‍ය හුමාරු වීමට බාධකයක් ලෙස ක්‍රියාත්මක. ආහාරයේ ශුද්ධ පරිසරය කියන්නේ ආහාරයේ අවට පරිසරය, බාහිර පරිසරය කියන්නේ ඊට පිට පරිසරය. මේ දෙක අතර ද්‍රව්‍ය හුමාරු කියන්නේ ආහාරයේ තියෙනවා පිටට යන්න දෙන්නෙත් නැහැ. පිට තියෙනවා ඇතුළට එන්න දෙන්නෙත් නැහැ. කවුද බාධකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඇසුරුම. තේරුණාද? පාරිභෝගිකයට අවශ්‍ය තොරතුරු ආයේ කියන්නේ මම දැන් ගොඩක් කිව්වනේ ගැන. වෙළඳ ප්‍රචාරකයොත් අර මං කිව්වේ මේ ආකර්ෂණීය ලෙස හදනවා කියලා. කලාව නිර්මාණාත්මය පාවිච්චි කරලානේ. එතකොට පාරිභෝගිකයව බැඳලා ගන්නවා. ආකර්ෂණය කරලා ගන්නවා. ඊළඟට තරගකාරී වෙළඳ පොලේ පාරිභෝගිකයා ආකර්ෂණය එක ආයෙ දීලා තියෙනවා වෙනමක්. ඊළඟට බහලුමක් සේපයා කිරීම. දරුවනේ. දැන් ඔය බීම් එකක් එහෙම අපිට පාරිභෝගිකයට අරගෙන යන්න ක්‍රමයක් තියනවාද? වෙන ක්‍රමයක් තියනවාද? අසුරන් නැතුව බීම ටික.
බෑ නේද? අනිවාර්යෙන් මොකද කරන්න වෙන්නේ අපිට බීම ටික ගත්තොත් ඒක බෝතලයකට දාන්න වෙනවා. නැත්තම් අරන් යන්න බෑ. අතේ අරන් ගිහලා කම්පැනි අයට දෙන්න බෑනේ නේද? බොන්න කියලා. එහෙනම් මතක තියාගන්න මේ විශේෂයෙන් දියර මේ ආහාර අනිවාර්යයෙන්ම ඇසුරුම් කරන එකට යන්නම වෙනවා. දියර මේ ආහාර. ඊට අමතරව කුඩු වගේ තියෙන කුඩු කීපම් බය වෙන්න එපා. කුඩු විදිහට තියෙනවා. දැන් මිරිස් කුඩු වගේ දේවල්. ඒවා අනිවාර්යෙන් ඇසුරුම් කරන්නේ කරන්න වෙනවා කියලා අපි කියනවා. රයිට්. එහා පැත්තට එන්න ඉක්මනට. ඒකකයක් ලෙස ගොනු කිරීම මගින් බෙදා හැරීම පහසුකේ. ඒකත් අර බීම ගන්න පුළුවන්. බීම් බෝතල් 20ක් විතර එක කේස් එකකට දාන්න 20ක් විතර ඇති කියලා මම හිතනවා. ඒක කේස් එකකනේ දාන්නේ. දාලා ප්‍රවාහනය කරන්න. හිතන්නකෝ බීම් බෝතලේ ප්‍රවාහනය කරන්න කියලා. බෝතල් වෙන වෙනම ප්‍රවාහනය කරන්න ගියා නම් ලොරියකට පටවල හොඳට තියෙන්නේ නේද? ඔක්කොම බීම වැටලා බින්දිලා නේද? අමාරුයි නේ තේරෙනවනේ මං කියන එක නේ. ඒතර අර ඒක වලක්ව ගන්න තාම පුතේ බීම කේස් එකක් අරගෙන කේස් එකට බෝතල් ටික දාන්න. ඒතර ඒ කේස් එක කොහොම ගොඩ ගහන්නත් බලන්න. පැහැදිලිද? තව දැන් ඔය පානීය ජල බෝතල් ඒවත් අර එකට ඔහොම පොලිතීන් එකකින් ආවරණය කරලා ඒක ගොනු නේ ඒකකයක් විතර ගොනු කරලානේ තියෙන්නේ. දැන් ප්‍රවාහණය පහසු වෙනවා. ඔන්න ආහාර ඇසුරුම් කරන්නේ තව එකක් තමයි අපි කියන අපතේ ඒකකයක් ලෙස ගොනු කිරීම මගින් බෙදා හැරීම පහසු වෙනවා. බොහෝ දුරට හැම දෙයක්ම ඒකකයක් විතර ගොනු කරලා තියෙන බිස්කට් උනා. දැන් අපි මාරි අර රුපියල් 40 30ට 40 තියෙන දැන් කීයද දන්නේ අර පොඩි පැකට් එක තියෙන්නේ. ඕවා වෙන වෙනම නෙමෙයි එන්නේ පුතේනේ. ඕවත් අය පෙට්ටියකට දාලා තියෙන්නේ. හරි. ඒ වගේ මේ 50ක් 100ක් එක පෙට්ටියකට දාලා එන්නේ. අරව වෙන වෙනම ප්‍රවාහණය කරන්න කිව්වොත් පට්ට අමාරුයි. අමාරු නෙමෙයි. එහෙම ඩැමේජ් වෙනවා. හානි වෙනවනේ. බිස්කට් වලට හානි වෙනවා. පෙට්ටියට දාලා ආවරණය කරපුවම හානියක් වෙන්නේ නැහැ. පැහැදිලිද? right. ප්‍රවාහනයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසු සැලසීම ආයෙ කියන්නේ එකම දෙන්නේ. පරිහරණය සහ නැවත පරිහරණය සඳහා පහසුකම් සැපයීම. ඒ කියන්නේ කොටසක් පරිහරණය කළා ඊටු ටික නැවත වහලා තියලා අපිට පස්සේ පරිහරණය කරන්න පුළුවන්. පරිභෝජනයේ පහසු කිරීම හා මිලදී ගන්නා ප්‍රමාණය යෝජනා කිරීම. අර ශෂ්‍ය පැකට්, පාරිභෝජ්‍ය පැකට් කියලා අපි වට කියනවා. චූටි පැකට්. දැන් ඔය සෝස් වල එහෙම තියෙන රුපියල් 10ට. හරි ඒ වගේ. ඒතර අපිට එක වෙලක් සාමාන්‍ය එක කෑම වේලකට අපිට ඇති ඒක නේ. දැන් අපි රයිස් එකක් කනවා නම් රයිස් එකක් කන්න ඇති. මෙහෙමයි සෝස් පෙරේතෝ ඉන්නවා නම් උට මදි. සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? පාරිභෝගික අවශ්‍යතා හා රුචිකත්වය යන විවිධ ප්‍රමාණ වලින් හා හැඩයන්ට සකස් කිරීම මගින් වෙළඳපොළ අවශ්‍යතා ඉටු කිරීම. හරි. ඊළඟට සැපයුම් දාමේ විශ්වාසනීය ලෙස වේගවත් කිරීම. ඒ කියන්නේ දැන් මේ ආහාර ඇසුරුම් කළපුවාම පුතේ අපිට මේ නිෂ්පාදනය කළා ගබඩා කරලා තියාගන්න පුළුවන්. නේ නිෂ්පාදනය කළා ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් තරම් නිෂ්පාදනය වේගවත් කරනවා. නිෂ්පාදනය වේගවත් කරලා අපි වෙනම ස්ටොක් කරලා තියාගන්නවා. ඊට පස්සේ වෙළඳපොලේ අවශ්‍යතාවනුව එතනින් මොකද කරන්නේ? රිලීස් කරනවා. හැබැයි ඇසුරුම් කරන එකක් තිබුණ නැත්තම් අපිට ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට වෙළඳපොලට අවශ්‍ය ප්‍රමාණයට තමයි අපිට නිකුත් කර නැත්නම් නිෂ්පාදනය කර දෙන්න වෙන්නේ. හරි. එතන මෙතන කියන්නේ අපිට සැපයුම් දාමේ වේගවත් කරන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරනවා. වේගෙන් නිෂ්පාදනය කළා ඒවා වෙනම ස්ටොක් කරලා තියාගන්න. මෙහෙම එහෙම කියලා මේ ඕනවට වඩා ස්ටොක් කරන්න. එහෙම වුණොත් අර කල්ලිකුත් වෙන්න පුළුවන්. මේ ටිකක් අපිට නේද? යම් ප්‍රමාණයක් ස්ටොක් කරලා තියාගන්න පුළුවන්. පැහැදිලිද? right. ඊළඟ පොතේ ආහාර ඇසුරුම් ද්‍රව්‍යයක තිබෙතු ගුණාංග ටිකක් දීලා තියෙනවා මම. ඒකත් ඔයාලට කියව ගන්නම් පුළුවන් නේ. මං කියන්න යන්න අවශ්‍ය නැහැ නේ. ඔයාලා ඒ ටික කියව ගන්න. හරි මොනවා හරි අපහසුතාවයක් නැත්නම් අමාරු එකක් තිබුණොත් මගෙන් අහන්න. ඊළඟ පොතේ විවිධ ඇසුරු වර්ග හා ඒ වගේ ගුණාංග භාවිත ටිකක් දීලා තියෙනවා. ඒ ටිකත් ඔයාලට කියව ගන්න වෙනවා. පැහැදිලිද? ඒ ටිකත් මම කියන්න යන්නේ නැහැ. ඒ ටිකත් ඔයාලට කියව ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබුණොත් මගෙන් අහන්න. right මම හිතනවා අදට අපි උතනින් නතර කරමු. හැබැයි මම අද බලාපොරොත්තු වෙනවා ඉවර කරගන්න. නමුත් ඉවර කරගන්න බැරි වුණා. තව චූටි කොටසක් තියෙනවා. අපි තව එක දවසක් පැයක විතර ඔන්ලයින් ක්ලාස් එකක් දාලා ඒක ඉවර කරමු. මොකද මේ කිව්වනේ 8ට තව ආය ඔන්ලයින් ක්ලාස් එකක් තියෙන කතාවක් 8ට හරි 8:00 හරිනේ. ඒතර යාළුවට පොඩ්ඩක් තමයි කන්නත් ඕනනේ නේද? කාලා හිම ලෑස්ති වෙන්න එපා. එහෙනම් පුතේ අපි අදට ඔන්ලයින් ක්ලාස් එක නතර කරමු. එතකොට තව චූටි කොටසක් ඉතිරි.
ඒ ටික අපි දවසක් දාලායි පැයක් විතර කරලා ඒ ටික ඉවර කරමු. එතකොට අපි දැන් ආයතනවල පන්ති පටන් අරගෙන කරගෙන යනවනේ. එතකොට ඒ ආයතනවල දැන් විවිධ පාඩම් පටන් අරගෙන තියෙනවා. මම හිතන්නේ මම නිකවරටි සහ වාරිපුල ක්ලාස් වල සත්ව පාලනය පටන් ගත්තා. මහව ක්ලාස් එකෙත් ඊළඟ සතියේ වගේ අපි සත්ව පාලනය පටන් ගනීවි. ඒත් එක්ක මානමඩුවේ ක්ලාස් එකෙත් අපි තව සතියකින් දෙකකින් විතර වගේ මම බලාපොරොත්තු වෙනවා සත්ව පාලනය පටන් ගන්න. එයාලගේ චුට්ටක් විතර ප්‍රමාද වෙලා තියෙන්නේ. එයාලගේ ප්‍රමාදයට මම මෙතන 25 නිමාඩු දුන්නාට පස්සේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා ඒක පොඩ්ඩක් හදලා දෙන්න. බය වෙන්න එපා. එතකොට අපිට තව ඉතා සුළු පාඩම් ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. පාඩම් ප්‍රමාණයක් කියන්නත් බෑ ඉතින්. බොහෝ දුරට වාරිපුල ක්ලාස් එකේ වගේ ගත්තොත් අපිට තව පාඩම් දෙකයි. මහ නිකවැටි ක්ලාස් එකේ ගත්තොත් තව පාඩම් දෙකයි. ආනමඩුවේ ක්ලාස් එකේ ගත්තත් ඇත්තටම 13 වසරේ තව තියෙන පාඩම් දෙකයි දෙකමාරක් විතර. අර එයාලට තිරසර කෘෂිකර්මාන්තය ඉතුරු ටික කළේ නැහැ. බොහෝ විට මම ඒ ටික මේ සතියේ සහ ඊළඟ සතියේට එයාලගෙත් ඉවර කරලා දෙනවා. ඒතර තව 13 වසරේ ඒතර ඔයාලට පාඩම් දෙකයි නේ තියෙන්නේ. අනිත් 12 වසරේ ඔක්කොම පාඩම් ටික ඉවර කරලා තියෙනවා. ඒ නිසා පාඩම් කරන්න තව ටික කාලයයි තියෙන විභාගෙට. හොඳයි අපි එහෙනම් පුතේ නතර කරමු රැත් වෙලා මහන්සි. ඔයාලටත් මහන්සි ඇති. මටත් මහන්සි. පන්තියක් ඉවර වෙලා මේක ආයෙ පටන් ගත්තා. වෙන විශේෂ දෙයක් නෑ. එහෙනම් අපි නැවත ඔන්ලයින් ක්ලාස් එකකින් හම්බෙන්න කලින් ඔයාලා ආයතන පන්ති වලින් හම්බෙනවා. මම ඔන්ලයින් ක්ලාස් එකට ආයේ දිනයක් දාලා එවන්නම්. මම හිතන්නේ ඊළඟ අඟහරුවාදා ඇග්රි වල ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි දාලා තියෙන පුතේ. ඊළඟ අඟහරුවාදා දාලා තියෙන BST වල ඔන්ලයින් ක්ලාස් එකක්. ඇග්‍රි වල ඔන්ලයින් ක්ලාස් එකක ටයිම් එකක් මම හදලා එවන්නම්. ලොකු කාලයක් ඕනේ නෑනේ. අපිට පැයක් විතර ප්‍රමාණවත්. රයිට් අච්චුටි දැනුවත් කිරීම ගියාද ළමයි නෑ නේද? පුතේ පේපර් ක්ලාස් එක තියෙනවා. බදාදා තියෙනවා ඇග්‍රි නෙමෙයි BST පේපර් ක්ලාස් එක රෑ 7ට පටන් ගන්නවා. හැමෝම 7 වෙනකොට සම්බන්ධ වෙන්න. 7යි කාල අතර. මම එහෙම කියන්නම්කෝ. 7යි කාල අතර BST පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මම හැමෝම කියන්නේ එන අයට මේ කියන්නේ. ඒතර පේපර්ස් ගත්තේ නැති අය ඉන්නවා නම් බදාදට කලින් ඉතින් පේපර් එක ගන්න වෙනවා. හරි. පේපර් ආයතන වලට දාලා තියෙන්නේ. නිකවැටි ආයතනයේ තියෙනවා නිකවැටියට ගන්න පුළුවන්. වාරිපුල ආයතනයට වාරිපුලෙන් ගන්න පුළුවන්. අනිත් අයට මෙතන අනිත් අය නිකවැටි ආනමඩුවේ කරන්නේ ඇග්‍රි ක්ලාස් එකක් විතරනේ. ඒතකොට යාළුවට BST නෑනේ. ඊට පස්සේ ඇග්‍රි ඔන්ලයින් ක්ලාස් ඔන්ලයින් පේපර් ක්ලාස් එක සෙනසුරාදා තියෙනවා. අපි මේ සෙනසුරාදාත් කළා. අපි පේපර්ස් ටික ඉවර කළා. මේ දක්වා දීලා තිබුණු පේපර්ස් ටික. එතකොට ඉතුරු පේපර්ස් ටික පුතේ ඉතුරු පේපර් එකක් තියෙන්නේ. පේපර් එක දෙන්න. ඒ පේපර් එක අරගෙන ඒකත් උත්තර ලියලා සෙනසුරාදා වෙනකොට ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. අපි සෙනසුරාදා හවස 5ට තමයි ඇග්‍රි ඔන්ලයින් ක්ලාස් එක දාලා තියෙන්නේ. හරි. එතකොට ඒ සම්බන්ධ වෙන අයට විතරයි දැනුවත් කිරීම සම්බන්ධ වෙන්න අවශ්‍යයි. පේපර්ස් අරගෙන ලෑස්ති වෙලා ඉන්න. ඔය කියන ටයිම් දෙකේ පේපර් ක්ලාස් එක තියෙනවා සහ හැමදාම කියන වගේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති බාහිර ළමයි ඉන්නවනම් ඔයාලගේ යාළුවෝ සම්බන්ධ කරලා දෙන්න. ඒක මට කරන ලොකු උදව්වක්. එහෙම සම්බන්ධ කරලා දෙන එක. මොකද ඇත්තටම කියනවා නම් මම අර ඔයාලට කලිනුත් කිව්වනේ ඔය පේපර් ක්ලාස් එකට මම වියදම් කරන ප්‍රමාණය ඔයාලගේ ලැබෙන ප්‍රමාණයට බොහෝ දුරට සමානයි. මට ඒකෙන් විශේෂ ප්‍රතිලාභයක් නැහැ. ඒක නිසා ඇත්තටම ප්‍රතිලාභයක් ලැබෙනවා නම් බාහිරින් ළමෙක් දෙන්නෙක් සම්බන්ධ වුණා නම් තමයි බාහිර කියන්නේ ප්‍රතිලාභයක් ලැබෙන. ඒක නිසා ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් ඉතින් යාළුවෝ එහෙම මේ අපේ පේපර් ක්ලාස් එක ඔන්ලයින් යනවා. ඔයාලට ඕන දිහාවක විතර සම්බන්ධ වෙන්න පුළුවන්. පේපර්ස් ලබා ගන්න ක්‍රමයක් ලෑස්ති කරලා දෙන්න. හරි. හොඳයි. ඒ දැනුවත් කිරීමත් එක්ක එහෙනම් අපි අදට ඔන්ලයින් ක්ලාස් එක නතර කරමු පුතේ. හැමෝටම ආයිබෝවන්.